සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ උඳුවප් මාස පුර සැටවක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2020ක් වූ දෙසැම්බර් මාස 19 වැනි සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදා වූ මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යෙදවුම ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 28 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් 27 පුරාවට චිත්ත කාණ්ඩයට අයත් සිත් කෙටි ක්‍රමයෙන්ුත් දීර්ඝ ප්‍රමේනුත් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කර අවසන් කරන්නට යෙදුණා. ඉන් අනතුරුව අපි චෛතසික කාණ්ඩය ආරම්භ කළා. චෛතසික කාණ්ඩයට අයත් අන්‍ය සමාන ප්‍රධාන රාශි 3 අතරින් අන්‍ය සමාන රාශියට අයිති චෛතසික 13ක් අකුසල රාශියට අයිති චෛතසික 14ක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කර අවසන් කරන්නට යෙදුණා. ඉන් අනතුරුව අපි පසුගිය වැඩසටහනේදී ශෝභන රාශියට අයත් චෛතසික 25 අතරින් සද්ධා, සති, හිරි, ඔත්තප්ප යන චෛතසික 4 සාකච්ඡා කර අවසන් කරන්නට යෙදුණා. අද දිනේදී ශෝභන රාශියට අයත් ඉතිරි චෛතසික පිළිබඳවයි අපි ඉගෙන ගන්නට සූදානම් වන්නේ. අද දිනේ මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වය සපයන අපේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදස්සන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. අපගේ ගෞරවනීය කාරුණික ආරාධනය බොහෝමත්ම මෙත් සිතින් යුක්තව පිළිගෙන මේ පරම ගම්භීර වූ අභිධර්මය අපිට වටහා ගත හැකි ආකාරයෙන් ත්‍රිපිටක ධර්මයට අනුකූලව අට කතාවන්ට අනුකූලව පෞරාණික තේරවාද ආචාර්ය මතයන්ටම අනුකූලව අත්නෝමතීන්ගෙන් බැහැරව සුපිරිසුදු ධර්මය නිවැරදිව පිරිසිදුව පැහැදිලි කරවීම සඳහා නිරන්තරයෙන් කැපවන්නා වූ අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේව මේ උතුම් දම් සභා මණ්ඩපයට පිළිගැනීමට සෑම සියලු දෙනාම මාත් සමගම එක ගාථා කියමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. ඕකාස දුහරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං. ආදෝකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දිනේදී මේ 28 වැනි අභිධර්ම පාඩම තුලින් ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් අපට සංසාර දුකින් එතර වීම පිණිසම දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් ධර්මයේ ගැන කියා ගන්න ලෝකයේ පුරා විසිරී සිටින බොහෝ දෙනෙක් Zoom යොදවම ඔස්සේ සහසම්බන්ධ වී සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් 28 වැනි මීළඟ අභිධර්ම පාඩමත් ඒ වගේම pāli භාෂා පුහුණුවත් ආරම්භ කරන්න මෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමී. හොඳයි අපි නමස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අභිධර්ම වැඩසටහනේ පාළි වැඩසටහනේ තවත් එක් දවසක් සම්පූර්ණ කරන්නයි අපි සූදානම් වෙන්නේ. අපි සෙසු අභිධර්ම පාඩමට අදාළ සෙසු චෛතසික පැහැදිලි කරගන්න කලින් ගිය සතියේ අපි කියලා දුන්නා තම් පැහැදිලි කරා මේ ශෝභන රාශියට අයිති චෛතසික මොනවද කියලා. ඉතින් මේ වෙලාවේදී දෙන්නෙකුට විතර අවස්ථාව දෙන්න පුළුවන් පාඩම් දෙන්න.
ඉක්මනට ඉදිරිපත් වෙලා පාඩම් දෙන්න. නියන්තා ලහකොන් මහත්මියගේ පුතණුවන් සූදානමින් සිටිනවා. හොඳයි. කියන්න. සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස తත්‍ර මජ්ජත්තතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කායුජ්ජකතා චිත්තුජ්ජකතා. ඊට පස්සේ අසාධාරණ ඒවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කරුණා මුදිතා පඤ්ඤා. බොහොම හොඳයි. සනස විපුල රාජපක්ෂ මහත්මයා සූදානම්ෙන් ඉන්නවා. හොඳයි. දැන් කතා කරන්න. සද්දා සති හිරි ඔත්තප්ප සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස తත්‍ර මජ්ජත්තතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා ආයුජ්ජුකතා චිත්තුජ්ජුකතා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කරුණා මුදිතා මුදිතා කරුණා මුදිතා පඤ්ඤා. හොඳයි. බොහොම හොඳයි. හොඳයි. අපි එහෙමනම් බලමු අදත් මේ ශෝබන රාශියට අයිති චෛතසිකයන්ගේ රූප සටහන. ඒ ඔස්සේ අපි නැවත චෛතසික මතක් කරගනිමු. ශෝබන චෛතසික චෛතසික 52යි කොටස් 3කට බෙදෙනවා. අන්‍ය සමාන රාශිය චෛතසික 13යි, අකුසල රාශිය චෛතසික 14යි, ශෝබන රාශිය චෛතසික 25යි. එතකොට අපි මේ වෙනකොට අන්‍ය සමාන රාශියටයි චෛතසික ඉගෙන ගත්තා, අකුසල රාශියටයි චෛතසික ඉගෙන ගත්තා. දැන් ශෝබන රාශියට අයිති චෛතසිකයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මේ චෛතසික 25 ශෝබන රාශියට අයිති චෛතසික 25 කොටස් දෙකකට බෙදෙනවා. ශෝබන සාධාරණ චෛතසික 19ක් වෙනවා. ඊට පස්සේ අසාධාරණ ශෝබන චෛතසික 6ක් තියෙනවා. එතකොට ශෝබන සාධාරණ චෛතසික 19 මොනවද? සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස తත්‍ර මජ්ජත්තතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජ්ජකතා චිත්ත උජ්ජකතා. ඊට පස්සේ අසාධාරණ ශෝබන චෛතසික. කොටස් 3කට බෙදලා දක්වන්න පුළුවන් මේ අසාධාරණ ශෝබන චෛතසික. මුල්ම කොටස විරති. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඊට පස්සේ අප්‍රමාණ්‍ය කරුණා මුදිතා කියන චෛතසික 2. ඊට පස්සේ පඤ්ඤා නැත්නම් ප්‍රඥාව කියන චෛතසිකේ. එතකොට මේ චෛතසික 6 සෑම ශෝබන සිතකම දෙන්නේ නැහැ. නමුත් මුලින් අපි සඳහන් කරපු චෛතසික 19 සෑම ශෝබන සිතකම වෙනසක් නැතුව යෙදෙනවා. ඒ නිසා තමයි ශෝබන සාධාරණ චෛතසික කියලා පැහැදිලි කරේ. හොඳයි. එහෙමනම් අපි එදා පැහැදිලි කරා චෛතසික කිහිපයක් ශෝබන සාධාරණ චෛතසික කිහිපයක් අපි පැහැදිලි කරා. ඊට කලින් මතක් කරා අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. ඒ ප්‍රශ්නය තමයි මේ ඊර්ෂ්‍යාව
නැති කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් ඊර්ෂ්‍යාව නැති කරගන්න ක්‍රමය පැහැදිලි වෙනවා අපිට ඉදිරියේදී ඔය අසාධාරණ ශෝභන චෛසිකවලදී මුදිතා කියලා තියෙනවා චෛසිකයක්. අන්නේ චෛසිකේ විස්තර කරනකොට Tamanට ඒ කාරණාව හොඳින් පැහැදිලි වෙනවා. මේ ඊර්ෂ්‍යාවට විරුද්ධ චෛතසිකයක් තමයි මුදිතාව කියලා කියන්නේ. ඒකට කෙටියෙන් කියනවා නම් දැන්ට ප්‍රායෝගිකව අපිට පුළුවන් ඊර්ෂ්‍යාව යටපත් කරගන්න. දැන් කවුරු හරි ඔන්න කියනවා අපිට මේ අසවලා අර විභාගයෙන් පාස්නේ. එහෙම නැත්නම් අසවලාන්න අලුතෙන් ගයක් හදලා කියලා. එතකොට මේ ඊර්ෂ්‍යාව තියෙන පුජ්‍යලයට ඒ කියනකොටම හිතේ නිකන් ඒ අරමුණත් එක්ක ඒ කියපු දේත් එක්ක ගැටෙන ගතියක්. නිකන් කලකිරීම ගතියක් වගේ තියෙනවා. ඒක Tamanට ජීවිතේ මේ අත්විඳින්න ලැබිලා ඇති. පොඩ්ඩක් කල්පනා කරන්න මේ වෙලාවෙදිම නිකන් එක නුරුස්සන ගතියක් එනවා. ඒකට කැමති නැති ගතියක්. අන්න ඊර්ෂ්‍යාව. එතකොට මේ මොහොතේදී කරන්න තියෙන්නේ හිතනවා. මේ වෙලාවේදී පහළ වෙන්නේ මේ ඊර්ෂ්‍යාව. ඉතින් ඒ තැනත්තට දැන් ගයක් අලුතෙන් හැදුවා කියනකොටම අනේ සාදු සාදු කොච්චර වටිනවද කොච්චර හොඳයිද සැපසේ ඉන්නවනි කියලා අන්න ඒ විදියට හිත වෙනස් කරලා ඒ පැත්තට සකස් කරන්න ඕනේ. ඒ වගේ හැම දෙයකදීම අර කාගේ හරි සැපයක් කාගේ හරි සම්පතක් ගැන කියනකොටම හිත හදන්න ඕනි ඒ ගැන සතුටු වෙන්න. එතකොට තවත් කෙනෙකුට තවත් මිනිසෙකුට නේ තවත් සත්‍යයකට යහපතක් වෙන අවස්ථාවක් අනේ සාදු සාදු තව තවත් දියුණු වේවා කියලා ඒ අරමුණේ හිත සකස් කරන්න ඕනේ. අන්න එතකොට පුළුවන් ඊර්ෂ්‍යාව යටපත් කරගන්න. ඉතින් මුදිතා භාවනාව වඩනකොට ඔය හොඳින්ම පුළුවන් යටපත් කරගන්න. ඉතින් අපි මුදිතා චෛසිකේ පැහැදිලි කරනකොට ඒක එතනදී පැහැදිලි කරන්නම් තවදුරටත්. හොඳයි. එහෙමනම් අපි එදා කතා කරා සද්ධා සති හිරි ඔත්තප්ප කියන මේ ශෝභන සාධාරණ චෛසික 4 ගැන පැහැදිලි කරා. අද අපිට අලෝභ චෛසිකේ පටන් චෛසික පැහැදිලි කරන්න තියෙන්නේ. ඉතින් හොඳයි දැන් පාඩම කියන්නකෝ. අවසරයි ස්වාමීනි. අලෝභ අරමුණෙහි නොඇලෙන ස්වභාවය අලෝභ නම් වේ. අලෝභයෙන් යුක්ත වන සිත නෙළුම්පතෙහි දියමෙන් නොඇලී අරමුණෙහි පවතී. අලෝභය ලෝභයට විරුද්ධ ස්වභාවයකි. අදෝස අදෝස යනු මෛත්‍රියය. එය ද්වේෂයට විරුද්ධ ස්වභාවයය. తත්‍ර මජ්ජත්තතා එකට බැඳී උපදනා චිත්ත චෛතසිකයන්ගේ වේගයෙන් අඩු වැඩි වන්නට වේගයන් අඩු වැඩි වන්නට නොදී සමව පවත්වන ස්වභාවය తත්‍ර මජ්ජත්තතා නම් වේ. හොඳයි. එතකොට අලෝභ චෛතසිකයේ පැහැදිලි කරනවා බලන්න. අරමුණේ නොඇලෙන ස්වභාවය අලෝභ නම් වේ. අරමුණෙහි නොඇලෙන ස්වභාවය අලෝභ නම් වේ. අලෝභයෙන් යුක්ත වන සිත නෙළුම්පතෙහි දියමෙන් නොඇලී අරමුණේ පවතී. අලෝභය ලෝභයට විරුද්ධ ස්වභාවයකි කියලා කියනවා. එතකොට කෙටියෙන්ම කියනවා නම් අරමුණේ නොඇලෙන ස්වરૂපේ තමයි අලෝභ කියලා කියන්නේ. අරමුණේ නොඇලෙන ස්වરૂපේ. එතකොට මේ අලෝභ සහගත සිත අරමුණත් එක්ක පවතින්නේ කොහොමද? හරියට අර නෙළුම් කොළේ වතුර වගේ. නෙළුම් කොළේ තියෙන වතුර නෙළුම් කොළේට කිඳා බහින්නේ නැහැ. නෙළුම් කොළේ ඇලෙන්නේ නැහැ. නේද? එහෙමම පැත්තකට හරවනකොට බිමට වැටෙනවා. අන්න ඒ වගේ තමයි මේ අලෝභ සහගත සිත අරමුණ සම්බන්ධයෙන් පවතින්නේ. අරමුණේ නොඇලී පවතින්නේ. එතකොට අලෝභය ගැන තවත් විදිහකට කියනවා නම් මේ ලෝභයට ප්‍රතිපක්ෂ වුණු ලෝභයට නැගෙන්න නොදෙන ලෝභය මඩින ස්වરૂපයට තමයි අලෝභය කියලා කියන්නේ. එහෙම අපිට කියන්න පුළුවන්.
එතකොට ලෝභ සහගත සිත අරමුණක් ගන්නකොට හරියට අර මැලියමක් ලාටුවක් වගේ අරමුණේ ඇලෙමින් තමයි අරමුණ ගන්නෙ. අරමුණේ ඇලෙමින් අරමුණ ගන්නවා. හරියකට අර පිරිසුදු වස්ත්‍රයක තෙල් පැල්ලමක් වගේ තෙල් ගෑවුණා වගේ අරමුණ තදින් ග්‍රහණය කරගෙන අරමුණේ දැඩිව ඇලෙමින් තමයි අරමුණ ගන්න. නමුත් මේ අලෝභ සහගත සිත නැත්නම් අලෝභය යුක්ත සිත අරමුණු ගන්නකොට එහෙම ඇලිලා ගන්නෙ නැහැ. එතකොට හරියට අර නෙළුම් කොළේ වතුර වගේ අරමුණේ නොඇලී තමයි අරමුණ ගන්න. අරමුණේ පවතින්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ අලෝභය කියලා කියන්නේ වෙනම චෛතසිකයක්. එතකොට කෙනෙකුට වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන් මේ අලෝභය කියලා කියන්නේ ලෝභේ නැති බව. ලෝභය කියන චෛතසිකේ පහළ නොවන අවස්ථාව අලෝභය කියලා හිතෙන්න පුළුවන්. මුත් එහෙම නෙවෙයි මේ කියන්නේ මේකත් වෙනම චෛතසිකයක්. ලෝභයට ප්‍රතිපක්ෂ චෛතසිකයක්. ලෝභේ මර්ධනය කරන චෛතසිකයක්. වෙනම චෛතසිකයක්. එතකොට සාමාන්‍යයෙන් පැහැදිලි කරනවා මේ අලෝභය කියලා කියන්නේ දාන හේතුව කියලා. ඒ කියන්නේ අලෝභය කියලා කියන්නේ මේ දන් දීමේ පසුබිම නැත්නම් දන් දීමේ හේතුව තමයි අලෝභය. අලෝභය තියෙනවා කියලා කියන්නේ දානයට නිරන්තරයෙන් හිත නැඹුරුයි. දෙන්න නිතරම නැඹුරුයි. එතකොට ලෝභය කියලා කියන්නේ මසුරුකමට හේතුව. ලෝභය තියෙනවා කියලා කියන්නේ කිසිවක් දෙන්න කැමති නැහැ. අලෝභය කියලා කියන්නේ දීමේ දානේ හේතුව. එතකොට ඒ නිසා තමයි අර බුදුරජාණන් වහන්සේ අර ගාථාවකින් පැහැදිලි කරනවා යංකින් චාරම්මනං කତ୍වා දජ්ජා දානං අමච්චරි. මේ මසුරුකම නැති මේ අලෝභය හොඳට තියෙන පුජ්‍යලයා මේ එදිනෙදා ජීවිතයේ කුමන හෝ අරමුණක් ඉදිරිපත් වෙනකොට මොන හරි දෙන්න තමයි බලන්නේ. ඒ කියන්නේ ඔන්න දුවගේ පුතාගේ උපන්දිනේ. උපන්දිනේ කියනකොට මොන හරි දානයක් දෙන්න. මොන හරි පරිත්‍යාගයක් කරන්න. ඒ අදහස තමයි මුලින්ම එන්නේ. එහෙම නැත්නම් දරුවෙක් විභාගයෙන් පාස් වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී එන්නේ දානයක් දෙන්න. අපි මේකට වෙනුවෙන් දානයක් දෙමු. මොන හරි පරිත්‍යාග කරමු. එහෙම නැත්නම් මගුල් ගෙදරක්. එතකොටත් මේ තැනත්තට මුලින්ම එන්නේ දානයක් දෙන්න ඕනේ. පරිත්‍යාගයක් කරන්න ඕනේ. ගෙට ගෙවදීමක්. මේ වගේ ජීවිතේ නිරන්තරයෙන්ම බලන්නේ යමක් දෙන්න. තමන් සතු දෙයක් දෙන්න තමයි බලන්නේ. එතකොට තමන්ගේ ඒ තියෙන දේට වස්තුන්ට මෙතනට ඇලෙන්නේ නැහැ. يعني සචේතනික අචේතනික වස්තුන්ට ඇලෙන්නේ නැහැ. ඒකයි කිව්වේ අර අලෝභ සහගත සිත මේ අරමුණේ පවතින්නේ හරියට නෙළුම් කොළේ වතුර වගේ කියලා. නොඇලී පවතින. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මසුරුකම නැති අලෝභයේ තියෙන පුජ්‍යලයා නිරන්තරයෙන්ම ජීවිතේ කුමන කටයුත්තක් ඉදිරිපත් වුණත් බලන්නේ දන් දෙන්න යමක් දෙන්න. ඒ නිසා තමයි මේ අලෝභය දාන හේතුව කියලා කියන්නේ දන් දීමේ හේතුව. ඉතින් මේ අලෝභය කියන ධර්මය මේක කුසල චෛතසිකයක්, ශෝභන චෛතසිකයක්. එතකොට සමහරුන්ට බලවත්ව පහළ වෙනවා. සමහරුන්ට බොහොම දුර්වලයි. සමහරු බණ අහනකොට හොඳට මේ අලෝභය චෛතසිකේ බලවත් වෙනවා. දැන් සමහරලාට සුමන මාලාකාරයාගේ මේ මල් පූජාව ගැන බණක් අහනකොට හිතෙනවා මටත් මල් පූජාවක් කරන්න ඕනේ. මටත් මේ විදිහේ මල් පූජා පින්කමක් කරන්න ඕනේ කියලා ඉතින් එතකොට මේ පින්කමක් තියෙන දවසක් ස්වාමීන් වහන්සේලාගෙන් අහලත් කියනවා මං අසවල් දවසේ මල් මෙච්චර ප්‍රමාණයක් පූජා කරනවා. දැන් අර බණ ඇහුවට පස්සේ මේ අලෝභය හොඳට දියුණු වුණා. එතකොට Tamante
මල් වෙනුවෙන් වියදම් කරන්න තියෙන වියදම සම්බන්ධයෙන් ඇල්මක් නැහැ. එතකොට මේ කියනවා මම මල් මෙච්චර ප්‍රමාණයක් ඊළඟ පින්කමට දෙනවා. පූජා කරනවා. ඉතින් නමුත් දැන් ගෙදර ගියාට පස්සේ ඔන්න ටික ටික අර අලෝභ චෛසිකේ දුර්වල වෙන්න ගන්නවා. ඉතින් ඊට පස්සේ අදහස් එනවා. මට දැන් ඒ වෙනුවෙන් තියෙන වියදම මට දරුවෙක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්. නැත්තම් මගේ අසවල් කටයුත්තට ගන්න පුළුවන්. මේ විදිහට අර සාධාරණීය කරන්න අන්න ලෝභය ප්‍රඥා ස්වරූපයෙන් එනවා ඊට පස්සේ. ලෝභය ප්‍රඥා ස්වරූපයෙන් එනවා. එක හේතු දක්වනවා. මට දැන් මේක දුන්නොත් එහෙම මට මේ කටයුත්ත කරගන්න බැරි වෙයිද? මේ කටයුත්ත කරගන්න බැරි වෙයිද? ওই විදිහට එක අදහස් එනවා. නමුත් අර බණ අහන වෙලාවෙදි මේ මොකුත් නැහැ. අලෝභේ බලවත් වුණා. එතකොට අර සාධාරණීකරණ හේතු කිසිවක් එන්නේ නැහැ. පුදුම විදිහට දෙන්න පූජා කරන්න පුදුම සතුටක් තියෙනවා. ඉතින් ඊට පස්සේ හිතනවා ගිහිල්ලා දැන් මල් 100ක් විතර පූජා කරනවා කියලා. එතකොට අන්න බලන්න ලෝභයෙන් අර අලෝභය මර්ධනය කරනවා. ඊට පස්සේ හිතනවා තව කාලයක් යනකොට නෑ තව 25ක් විතර මල් පූජා කරන්න ඕනි කියලා. ඉතින් දැන් තවත් අඩු වෙනවා ලෝභය තවත් අර තමන්ගේ වස්තුව සම්බන්ධයෙන් ඇල්ම වැඩි වෙනවා. ඊට පස්සේ කල්පනා කරනවා නැහැ එහෙමනම් 25ක් පූජා කරන්න තවත් කවුරු හරි සම්බන්ධ කරගන්න ඕනි. තව කාට හරි කියන්න ඕනි කියලා ඔන්න තව කෙනෙකුටත් කියලා කොහොම හරි එයාවත් සම්බන්ධ කරගන්න. එතකොට තමන්ට අර වියදම් කරන්න තියෙන ගාස්තුව තවත් අඩු වෙනවා. ඉතින් ඊට පස්සේ පසුව කල්පනා වෙනවා නෑ 25ක් අවශ්‍යත් නෑ. මල් ටිකක් තිබ්බනම් ඇති. එතකොට අර අනික් කෙනා දුන්නු ගාස්තුවෙන් විතරක් මල් ටිකක් අරගෙන ගිහිල්ලා පූජා කරන සමහරලාට. එතකොට තමන්ගේ ටික සම්පූර්ණම ඉතුරුයි. අන්න බලන්න ලෝභය අලෝභේ මර්ධනය කරමින් මතුවුණු හැටි. දැන් දෙන්න පුළුවන්. නමුත් හිත දෙන්නේ නැහැ. දෙන්න යනකොට පුදුමාකාර අසහනයකට හිතපත් වෙනවා. පුදුමාකාර පීඩාවකටපත් වෙන අය ලෝභය එච්චරට බලවත් වෙලා. ලෝභය බාධා කරනවා. එහෙම නැත්නම් කල්පනා කරනවා මේ ගෙදර තියෙන දැන් සමහරලාට තව කවුරු හරි කියනවා මම මල් 50කටම දෙන්නම් ගාස්තුව කියලා. එතකොට මේ තැනත්තගේ මේ ලෝභය නිසා මෙයා කියන්නේ නැහැ එච්චර අවශ්‍ය නැහැ. ওই මල් පර වෙලා යනවා. ওই මල් කීපයකට ගාස්තු දුන්නා නැති ওই ඉතුරු එක මොන හරි වියදමකට තියාගන්න කියලා ඒකත් වළක්වනවා. ඒතර ඒක තමයි අපි කියන්නේ කදරියතාවය කියලා. එතකොට අනිත් අයගේ දේයත් බාධා අනිත් අය දෙන්න යනකොටත් ඒකටත් බාධා කරනවා. ඉතින් ඊට පස්සේ ඔය විදිහට දැන් සමහර වෙලාවට සමහර ඔය කාරණාව කරනවා. ඒ කියන්නේ ඔය කටයුත්ත කරනවා. අනිත් අය කෙනෙක් ශ්‍රද්ධාවෙන් කියන්නේ ඒ තැනත්තගේ තියෙන්නේ පුදුම අලෝභයක්. ඒකට ඒ තැනත්තට දෙන්න පුළුවන්. එතකොට ලෝභී පුජ්‍යලයා ඒක දකින්නේ සමහරලාවට මේ අනවශ්‍ය දෙයක් හැටියට. එතකොට ඒ තැනත්තට අලෝභී පුජ්‍යලයාට අතහැරලා දෙන්න පුළුවන්. ඒ නිසා අරකට බාධා කරනවා. එහෙමත් නැත්නම් කල්පනා කරනවා දැන් සාධාරණීකරණ හේතු වෙනවා. ඔය කඩෙන් මල් අරගෙන පූජා කරන එක හොඳ නෑ. ඕක නිකන් බටහිර සංස්කෘතියට යන එකක්. ඒ නිසා ගෙදර තියෙන මල් ටිකක් කඩාගෙන ගිහිල්ලා පූජා කරන්න ඕනි කියලා අන්න අර ලෝභය ප්‍රඥා ස්වරූපයෙන් එනවා. ඒතර තමන් දන්නේ නැහැ. තමන් හිතන්නේ මේක ප්‍රඥාවක් කියලා. හැබැයි තමන් දන්නේ නැහැ මේ ලෝභය තමයි මතුවෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මේ අර ඇතිවුණු මුලින් ඇතිවුණු අලෝභය ලෝභයෙන් මර්ධනය කරනවා. එතකොට නමුත් දැන් අලෝභය හොඳින් තියෙන කෙනෙක් අර විදිහේ මල් පූජාවක් කරන්න කැමති වුණාට පස්සේ ඒ දවසට සමහරට මල් 150ක් අරන් එන්නේ. ඒක තමයි අලෝභී පුජ්‍යලයාගේ ස්වરૂපය. අලෝභේ බලවත් කෙනාගේ ස්වરૂපය. එතකොට ඒක එක දිගටම ඒ අලෝභී ස්වરૂපේ පවතිනවා.
ඉතින් ඔය විදිහට ලෝභය අලෝභය යටපත් වෙලා ලෝභය මතුවෙනකොට තමන්ට තියෙන බාහිර දෙයක්වත් දෙන්න හිත නැවෙන්නේ නැහැ. මොකද දෙන්න හිතුණත් පුදුමාකාර සිතුවිලි ගොඩක් ගලාගෙන එනවා ඊට විරුද්ධව. අන්ත ඒක සාධාරණීකරණය කරමින් සිතුවිලි සමුදායක් ගලාගෙන එනවා. ඉතින් නමුත් දැන් අපි බැලුවොත් අපේ බෝධිසත්වයන් වහන්සේගේ මේ අලෝභය කියන ධර්මයේ මොන තරම් දියුණු වෙලා තිබුණාද කියලා. නේද? උන්වහන්සේට මේ අලෝභය කියනකොට උන්වහන්සේ මේ දානීය අලෝභය නිසා දානීය දුන්නා. ඒක පාරමිතාවක් වුණා. ඉතින් ඒ පාරමිතාව පිරීම සඳහා උන්වහන්සේ සංසාරේ කොච්චර කැප වුණාද? උන්වහන්සේගේ අලෝභය මොනතරම් බලවත්ද කියන එක අපිට ජාතක කතා ආදී තුලින් පැහැදිලි. පිරිස දන්නවා සිවිර මහ රජතුමා වෙලා ඉන්නකොට අපේ බෝධිසත්වයන් වහන්සේ බෝධි සම්භාර පුරන කාලේ රජතුමාට දන් දෙන්න අවශ්‍ය වුණා. ඉතින් එක්තරා අන්ධ බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා මේ රජතුමාගෙන් ඉල්ලනවා ඇස් දෙක. සිවි මහ රජතුමා රටේ රාජ්‍ය පාලකයා. ඉතින් රජතුමා හරියට සතුටුුණා. ඒ ඉල්ලනකොටම හරිම සතුටුයි. හරිම සතුටක් ඇති වුණා. මට දන් දෙන්න අවස්ථාවක් ලැබුණා කියලා. ඉතින් ඒ වෙලාවෙදිම තමන්ගේ වෛද්‍යවරයා කැඳවලා කියනවා මගේ මේ එක ඇහැක් ඉවත් කරලා මේ බ්‍රාහ්මණයට දෙන්න. බ්‍රාහ්මණයට සවි කරන්න. ඉතින් වෛද්‍යවරයා කියනවා ස්වාමීනි ඔබතුමා රටේ රජතුමා අන්ධව කොහොමද රාජ්‍ය පාලනයක් කරන්නේ? ඒ නිසා මේක කරන්න එපා. වෙන කෙනෙකුට මේක අවස්ථාව දෙන්න. ඒ වුණාට රජතුමාට අවශ්‍යනේ තමන්ටම දන් දෙන්න. එක ඇහැක් ඉවත් කරලා දන් දෙනවා. ඉතින් ඊට පස්සේ එක ඇහැකින් අර බ්‍රාහ්මණයාට මේ දුන්නු දානේ බලාගෙන සතුටු වෙනවා. ඊට පස්සේ අවශ්‍ය වුණා අනිත් ඇහැක් දන් දෙන්න. ඒ ඇහැක් දන් දෙනවා. දැන් රජතුමාට පේන්නේ නැහැ මොනවත්. දැන් හිතන්නකො පොඩ්ඩක් මේ බෝධිසත්වයන් වහන්සේගේ අලෝභ චේතනාව නැත්නම් මේ අලෝභය මොනතරම් බලවත්ද කියලා. උන්වහන්සේ ශරීර කොටස් මෙහෙම දන් දෙනවා. දැන් බාහිර ධනිය ගත්තාම ඒ බමුණු කුලවල ආදී ඉපදුනාට පස්සේ 84 කෝටියක් ධනිය අතහැරලා යන්නේ හිමාලයට. දුගී මගී යාචකයන්ට දීලා. 40 කෝටියක් ධනිය දීලා යනවා. මේ විදිහට ඒ බාහිර වස්තු මොනතරම් අතහැරියද? එතකොට ඒ කාලෙදී මේ අලෝභය මොනතරම් බලවත්ද? ඒතර මේ අවස්ථාවේදී මේ ශරීර කොටස් දැන් වකුගඩුවක් කෙනෙකුට දන් දෙන්න පුළුවන්. පුළුවන් කියලා කියන්නේ පහසුයි කියන එක නෙවෙයි. ශරීරයේ කොටසක් දන් දෙනවා කියන එක පුදුම අපහසු දෙයක්. කාලෝභයේ තියෙන කෙනෙකුට හොඳට බලවත් තියෙන කෙනෙකුට තමයි දෙන්න පුළුවන්. එතකොට මේ දැන් වකුගඩුවක් දුන්නට ලෝකේ රූප බලලා ජීවත් වෙන්න පුළුවන් නේ. හැබැයි ඇස් දෙක. සත්‍ය රූප බලන්න කොච්චර කැමතිද? එතකොට තමන්ගේ ඇස් දෙකම දෙනවා කියන්නේ මොනතරම් අමාරු වැඩක්ද කොහොම හිතක් තියෙන්න ඕනිද? නේද? ඉතින් එහෙම මේ බලවත් අලෝභයක් නිසාම තමයි දෙන්න පුළුවන්. එතකොට ඇස් දෙක පමණක් නෙවෙයි තමන්ගේ සෙසු ශරීරයේ අවයව පවා දන් දෙනවා. අර ගාතාවක් තියෙන්නේ. සෝ සාගරයේ ජලදිකං රුධිරං අදාසි. මේ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ පතාගෙන ඒ බවවලදී බෝධි සම්භාර පුරන කාලෙදී ශරීරයේ ලේ දන් දීලා තියෙනවා මේ මුහුදේ වතුර වලට වඩා. ඊට පස්සේ පොළවේ තියෙන පස් ප්‍රමාණයට වඩා ශරීරයේ මස් දන් දුන්නා කියලා කියනවා. එතකොට මේ අති දීර්ඝ සංසාරේ බෝධි සම්භාර පුරපු කාලේ බලනකොට මේක පුදුමයක් නෙවෙයි මේක. ඊට පස්සේ රජ වෙලා ඉන්නකොට ඔටලු පැණිදි හිස් දන් දුන්නලු. විශාල ප්‍රමාණයක්. ඊට පස්සේ අහසේ තරු වලට වඩා ඇස් දන් දුන්නා කියලා කියනවා. ඔය සී මහ රජතුමාගේ කතාව එක කතාවක් විතරයි. ඉතින් ඒ ශරීර අවයව පමණක් නෙවෙයි ජීවිතේ දන් දෙන්න කොහොම අලෝභයක් තියෙන්න ඕනේද? ජීවිතේ සම්බන්ධ. ජීවිතේ දන් දෙන්න.
එතකොට අපේ බෝධිසත්වයන් වහන්සේ මේ මනුස්ස කාලෙදි නෙවෙයි මේ තිරිසන්ව ඉන්නකොට ජීවිතය දන් දෙනවා. අහලා තියෙනවා සස ජාතකයේ නේද? අපේ බෝධිසත්වයන් වහන්සේ හාවෙක් කියලා ඉන්න කාලේ සස පණ්ඩිත කියලා කියන්නේ. ඉතින් එක දවසක් දැන් කැලේ ඉන්නේ හැබැයි සිල් රකින්නවා. සිල් රකින්නවා. ඉතින් එක දවසක් මේ බමුණෙක් එනවා. මේ එන්නේ සක්දේව රජතුමා බමුණු වේශකින්. ඉතින් කෑම හොයාගෙන එනවා මේ හාව ළඟට. මේ බෝධිසත්වයන් වහන්සේ ළඟට. ඉතින් ආවට පස්සේ අහනවා මොකද? කියනවා මට බඩගිනි මට කෑම ටිකක් ඕනි. කෑම ටිකක් ලැබුණොත් මම මේ මෙතනම ඉඳගෙන මට පුළුවන් අද සිල් රකින්න. උපෝසතේ සමාදන් වෙන්න නැත්නම් උපෝසත කර්මය කරන්න පුළුවන්. ඒ වෙලාවේදී කියනවා හාවෙකුට ඉතින් මිනිස්සෙකුට කණ්ඩ දෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේ අන්න රතෙන්ද ගිහිල්ලා ගින්දර ටිකක් දැල්වන්න. ගින්දර ටිකක් දැල්වන්න. ගිනි ගොඩක් ගහන්න කියලා කියනවා. ඉතින් බමුණා තමන්ගේ ආනුභාවයෙන් ගිනි ගොඩක් මවනවා. ඒ වෙලාවේදී හාව කියනවා න සසස්ස තිලා අත්ති නමුග්ගානපි තණ්ඩුලා ඉමිනා අග්ගිනා පක්කං මමම් බුත්වා වනේ වසා. ඒ කියන්නේ හාවෙකුට මිනිසෙකුට දෙන්න මේ මුං නැහැ. එතකොට ඊට පස්සේ තල නැහැ. ඒ වගේම හාල් නැහැ. මේ මොනවත් හාවෙක් ළඟ නැහැ. කෑමක් හදාගන්න අවශ්‍ය දෙයක් දෙන්න නැහැ. ඉමිනා අග්ගිනා පක්කං මෙන්න මේ ගින්නට මම පැන්නට පස්සේ මගේ ශරීර මාංශය එක්කෙනෙකුට ඇති මේ ආහාරයට ගන්න. ඉතින් මගේ ශරීර මාංශය ආහාරයට අරගෙන මේ සිල් ගුණ පුරන්න කියලා මේ හාව මොකද කරන්නේ? මේ ගිනි මැලේට පයින්න සූදානම්. මේ අපේ බෝධිසත්වයන් වහන්සේ. ඉතින් ඊට ඉස්සරින් මොකද කරන්නේ මේ බෝධිසත්වයන් වහන්සේ නැත්තම් හාව ඇඟ ගසා දානවා. ඇයි මේ? තමන්ගේ ශරීරයේ ඇඟේ මේ ලොම් අතර සත්තු ඉඳී කියලා. එතකොට තමන් ගිනි ගොඩට පැන්නට පස්සේ මේ සත්තුත් පිච්චිලා මැරෙන්න පුළුවන්. ඒ නිසා ඇඟ හොඳින් ගසා දාලා ගිනි මැලේට පයින්න. හැබැයි මේ ගිනි ගොඩ සක්දේව රජතුමා බ්‍රාහ්මණ වේශයෙන් ඇවිල්ලා මවපු එකක් නිසා රස්නේ නැහැ. ඉතින් ඒ වෙලාවේදී ගිනි ගොඩට පැන්නට පිච්චෙන්නේ නැහැ. බොහොම සීතලයි. ඉතින් ඒ වෙලාවේදී කියනවා නුඹගේ මේ ගිනි ගොඩ බොහොම සීතලයි නේ මම පිච්චෙන්නේ නැහැ. ඒක ලොම් ගහක්වත් පිච්චෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවේදී සක්දේව රජතුමාට තේරුණා තමන් වෙනුවෙන් මේ හාව තමන්ගේ ජීවිතේ පූජා කරියද. මේක මහා විශාල ගුණයක්. මේක මහා පරිත්‍යාගයක්. ඒකට අද නොමරුණත් තමන්ගේ ජීවිතේ පූජා කරා. ඉතින් මේක මේ කල්පේ පුරාවටම මේ ලෝකයට ප්‍රකට වෙන්න ඕනි. මේ ලෝකයා මේක දැනගන්න ඕනි. මේක ලෝකයට ප්‍රකට කරන්න ඕනි කියලා සක්දේව රජතුමාට හිතෙනවා. මේ බමුණා. බමුණා කියන්නේ සක්දේව රජතුමානේ. එතකොට දැන් සක්දේව රජතුමා ඊට පස්සේ මොකද කරේ? මුළු ලෝකයටම මේ කල්පේ පුරාවටම මේක දකින්න තැනක්. මේ ගුණේ සිහිපත් වෙන්න නම් මේක දකින්න ඕනි. යම් සලකුණක් කරන්න ඕනි. දකින්න තැනක මොකද කරන්නේ? මේ හාවගේ රූපය අඳිනවා. ඒක කොහෙද ඇන්දේ? කියනවා හඳ මඩලේ නැත්නම් හඳේ. හඳේ මේ හාවගේ රූපය අඳිනවා. සක්දේව රජතුමාගේ ක්‍රමයට අඳිනවා. ඉතින් අද පුර 15ක් පොහොය දවසේදී අපිට හඳ දිහා බලනකොට හොඳට පේනවා. නේද? හොඳට පේනවා. ඒක තමයි සස ජාතකයේ මේ හාව කරපු පරිත්‍යාගයේ මේ ලෝකේටම ප්‍රකට වෙන්න සක්දේව රජතුමා කරපු කටයුත්ත. ඉතින් මේ විදිහට ජීවිතේ දන් දෙනවා, ජීවිතේ පූජා කරනවා. බලන්න අලෝභය කියන එක මොනතරම් බලවත්ද කියලා. වෙස්සන්තරාත්ම භාවයේදී රාජධානි අතහරිනවා, දන් දෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දරුවෝ දන් දෙනවා.
භාර්යාව දන් දෙනවා. නේද? එතකොට මේ වෙනකොට බෝධිසත්වයන් වහන්සේට දෙන්න බැරි දෙයක් නැහැ. ඕනම දෙයක් දෙන්න පුළුවන්. ජීවිතේ කොච්චර වාරවලදී දුන්නද? අන්න බලන්න මේ බුද්ධත්වයට අවශ්‍ය පාරමිතා පිරපු ආකාරය. ඉතින් අලෝභයේ තියෙන බලවත්කම. ඉතින් මේ හැම පරිත්‍යාගයක් කරන අවස්ථාවේදීම උන්වහන්සේගේ අදහස තිබෙන්නේ මොකද්ද? ලෞතර බුද්ධත්වයේ ලබන්න. ඇයි ඒ ලෞතර බුද්ධත්වයේ තමන්ගේ පෞද්ගලික සුඛ විහරණයක්ද නැහැ? ලෝක සත්‍යයන් සංසාරයෙන් එතර කරන්න තමයි බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන මේ විදිහට දන් දුන්නේ. ඉතින් එතකොට ඒ බෝධිසත්වයන් වහන්සේ නැත්නම් ඒ බෝධිසම්භාර පිරිවේ දැන් අපේ බුදුරජාණන් වහන්සේ එච්චර අති දුෂ්කර කටයුතු කරේ අපි කවුරු වෙනුවෙන්ද කියලා හිතලා බලනකොට ඔන්න අපිට හොඳට මේ බෝධිසත්වයන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ ගැන හොඳට අවබෝධ කරගන්න පුළුවන්. අපි කියන්නේ අපි වෙනුවෙන් කරේ කියලා මේක. නමුත් අපි එහෙම නෙවෙයි හිතන්න ඕනි. එච්චර දුකක් සංසාරේ විඳ එච්චර දන් දුන්නේ මම වෙනුවෙන් කියලා. ඒකට අපි කියන ගොඩේ මම ඉන්නවනේ. අන්න එහෙම හිතනකොට තමයි බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපිට හොඳට තේරෙන්නේ. නේද? හොඳයි. එතකොට ඔය අපේ බුදුරජාණන් වහන්සේගේ නැත්නම් ඊට පෙර බෝධිසත්වයන් වහන්සේගේ මේ අලෝභයේ තිබුණු බලවත්කම ආනුභාවය තමයි අපිට මේ කතාව තුළින් ප්‍රකට වුණේ. ඉතින් මේ අලෝභය දාන හේතුව හැටියට පැහැදිලි කරනවා. ඒ වගේම තමයි අලෝභී පුජ්‍යලයා අනිත් පුජ්‍යලය පමණට වඩා උසස් කරලා හිතන්නේ නැහැ කියලා කියනවා. අලෝභී පුජ්‍යලය ලෝභී පුජ්‍යලයාගේ ස්වરૂපේ තමයි අනිත් අයගේ ප්‍රමාණයට වඩා ඒගොල්ලෝ උසස් කරලා හිතනවා. නමුත් අලෝභී පුජ්‍යලයා පමණට හිතනවා කියලා කියන අනිත් අය ගැන. ඒ වගේම තමයි මේ අලෝභී පුජ්‍යලයාට ප්‍රිය විප්‍රයෝග දුක නැහැ කියලා කියනවා. ඇයි? අනිත් අය නැත්තම් සචේතනික වස්තුන් කෙරෙහි ඇලෙන්නේ නැහැ. නැත්තම් පුජ්‍යලෝ කෙරෙහි ඇලෙන්නේ නැහැ. ඒකට අලෝභයේ තියෙන කෙනා. ඒකට ලෝභයේ තියෙන කෙනා තමයි වැඩිපුර ඇලෙන්නේ. මේ වැඩිපුර ඇලෙන තරමට ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක වැඩි. ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක වැඩි. ඉතින් අලෝභයේ තියෙන කෙනාට ප්‍රිය විප්‍රයෝග දුක්ඛේ ඇති වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ අලෝභය කියලා කියන්නේ මහා ආනිසංස ලැබෙන මේ දියුණු කරගත්තොත් මේ ජීවිතයේදීම මහත් ආනිසංස ලැබෙන ධර්මයක්. හොඳයි. එහෙමනම් අපි ඊළඟට බලමු අදෝසේ. අදෝසේ. එතකොට අදෝසේ පැහැදිලි කරන්නේ අදෝසේ යනු මෛත්‍රියය. එය ද්වේෂයට විරුද්ධ ස්වභාවයයි කියලා. ද්වේෂයට විරුද්ධ ස්වરૂපය තමයි අදෝසේ නැත්නම් අද්වේෂය කියලා කියන්නේ. නැත්නම් මේකටම කියනවා මෛත්‍රී කියලා. මෛත්‍රී කියලා කියනවා. නැත්නම් තවත් ක්‍රමයකින් කියනවා නම් මේ ද්වේෂයට ප්‍රතිපක්ෂ වුණු ඊට පස්සේ ද්වේෂයට නැගෙන්න නොදෙන ද්වේෂය මඩින මර්ධනය කරන ස්වභාවයට තමයි අද්වේෂය නැත්නම් අදෝෂය කියලා කියන්නේ. එතකොට මේ අදෝෂය නැත්නම් අද්වේෂයට තවත් අපිට කියන්න පුළුවන් අරමුණට අවිරුද්ධ ගතිය නැත්නම් විරුද්ධ නොවන ස්වરૂපය. අරමුණට විරුද්ධ නොවන ස්වરૂපයේ අද්වේෂය. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මොකද්ද? අරමුණේ නොහැපෙන ස්වરૂපය අද්වේෂය කියලා කියන්න පුළුවන්. අරමුණේ දෝෂ නොවන ස්වરૂපයේ අද්වේෂය. ඉතින් ওই විදිහට අපිට අද්වේෂය එක එක ක්‍රම වලින් හඳුන්වන්න පුළුවන්. නමුත් එකම ධර්මයේ ගැනයි මේ කියන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන්
මේ අද්වේෂය අපි කිව්වේ ද්වේෂයට විරුද්ධ ස්වරූපයක්. එතකොට මෛත්‍රිය කියලත් කියනවා මේ අද්වේෂයටම. දැන් අපි මෛත්‍රිය කියලා අද කියන්නේ අපි අදහස් කරන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් අන්‍යයන්ගේ සැපයට කැමැති බව, අන්‍යයන්ගේ යහපතට කැමැති බව තමයි මෛත්‍රිය කියලා අපි අද කියන්නේ. නේද? එතකොට එතනදිත් මොකද්ද තියෙන්නේ? මේ ඒ අන්‍යයන්ගේ සැපය, අන්‍යයන්ගේ සම්පත් කියන මේ අරමුණට අවිරුද්ධ ගතිය. ඒ අරමුණේ නොහැපෙන ගතිය. එතකොට එතනත් මේ අපි මෛත්‍රී කියලා කියන්නේ මේ අද්වේෂයටම තමයි. එහෙමත් නැත්නම් තවත් ක්‍රමයකින් මෛත්‍රිය පැහැදිලි කරනවා හිතාකාර පවත්ති මෙත්තා කියලා. ඒ කියන්නේ සත්‍යයන් කෙරෙහි යහපත් ආකාර පැවැත්ම. අපේ සිතේ පහළ වෙන මේ සත්‍යයන් කෙරෙහි යහපත් ආකාර පැවැත්මට තමයි මෛත්‍රිය කියලා කියන්නේ. එහෙම නැත්නම් කියන මිත්තස්ස භවෝ. මේ මිත්‍රයාගේ ස්වરૂපයට කියනවා මෛත්‍රිය කියලා. ඒ කියන්නේ මිත්‍රයා තමන්ගේ අනිත් මිත්‍රයා කෙරෙහි හිතේ පවත්වන යහපත් ස්වરૂපයට මෛත්‍රිය කියලා කියනවා. ඒක කෙටියෙන්ම කියනවා නම් අන්‍යයන්ගේ සැපයට, අන්‍යයන්ගේ සම්පත්තියට කැමැති බව. එහි නොගැටෙන ගතිය. ඊට නොවිරුද්ධ ගතිය. ඒක තමයි මෛත්‍රිය. ඉතින් අපිට මේ මෛත්‍රිය කියන එක තේරෙන්නේ ගොඩාක් දුරට මේ අද්වේෂයේ දියුණු මට්ටමට එනකොට. ඒ මට්ටම ගැන හිතලා තමයි අපි අද මෛත්‍රිය ගැන කතා කරන්නේ. නමුත් මෛත්‍රියේ ඒ නොදියුණු අවස්ථාව තරම් අපිට ප්‍රකට නැහැ. එතකොට ඒක සාමාන්‍ය ප්‍රකට වෙන්නේ අරමුණේ නොහැපෙන ස්වરૂපයෙන්, අරමුණට අවිරුද්ධ ස්වરૂපයෙන්. එතකොට පැහැදිලි කරනවා මේ ද්වේෂය, ද්වේෂ සහගත සිත අරමුණ ගන්න හරියට මේ බල්ලෙක් හාවෙක් අල්ල ගන්නවා වගේ කියලා. බොහොම රෞද්‍රාකාරයි. හැබැයි මේ අද්වේෂ සහගත සිත අරමුණ ගන්න හරියට මේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවාගේ හිස අත ගන්නවා වගේ බොහොම සෞම්‍යාකාරී. සෞම්‍යාකාරී. මේක තමයි මේ දෙකේ තියෙන වෙනස. අරමුණට විරුද්ධ වෙන්නේ නැහැ. ඒක අද්වේෂය නැත්නම් මෛත්‍රිය හඳුන්වනවා හරියට අනුකූල මිත්‍රයෙක් වගේ කියලා. ඒ කියන්නේ තමන් කියන දෙයට අනුකූල වෙන, අනුයාත වෙන මිත්‍රයා වගේ කියලා කියනවා මෛත්‍රිය නැත්නම් අද්වේෂය. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන්නේ తත්‍ර මජ්ජත්තතාවේ. తත්‍ර මජ්ජත්තතාවේ. తත්‍ර මජ්ජත්තතාවේ කියන චෛසිකේ පැහැදිලි කරනවා එකට බැඳී උපදනා චිත්ත චෛතසිකයන්ගේ වේගය අඩු වැඩි වන්නට නොදී සමව පවත්වන ස්වභාවයේ తත්‍ර මජ්ජත්තතා නම් වේ කියලා. එතකොට මේ తත්‍ර මජ්ජත්තතා කියන චෛතසිකයත් එක්ක එකට බැඳිලා උපදින මේ සෝබන චෛතසික සහ සෝබන සිතේ වේගයේ ඒවල වේගයේ අඩු වැඩි වෙන්නට නොදී වේගයේ සම කරන ධර්මයට తත්‍ර මජ්ජත්තතාවය කියලා කියනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ චිත්තචෛතසික ධර්මියෝ සාමූහිකව එකට උපදින්නේ. එකටමයි උපදින්නේ. ඔවුනොවුන්ගේ වෙන් කරන්න බැරි තරමට එකට බැඳිලා උපදින්නේ. එතකොට එහෙම එක කාර්යයක්, එක කෘත්‍යයක් කිරීම සඳහා එකට උපදින චිත්තචෛතසික ධර්මියෝගේ චිත්තචෛතසික ධර්මයන් අතරින් එක චෛතසිකයක් හෝ තමන් සිදු කරන කාර්යයේ වේගයේ අනිත් චෛතසිකයන්ට වඩා වැඩි කරගත්තොත් ඒ කාර්ය හරියට කරන්න බෑ. සාමූහික කටයුත්ත කරන්න බෑ. ඒක සාමාන්‍යයෙන් අපි ගත්තොත් බරක් උස්සගෙන යන දෙන්නෙක්. ඒත් එක්කෙනෙක් වේගෙන් යන්න ගිහිල්ලා එක්කෙනෙක් හිමින් යන්න ගියොත් මේක හරියට මේ බර උස්සගෙන යන්න බෑ. එතකොට ඒ වගේ මේ එක සාමූහික කටයුත්තක් දැන් අපි හිතමුකෝ දන් දීමක් සම්බන්ධයෙන් පහළ වෙන චිත්තචෛතසික ධර්මයන්ගේ ඒ චිත්තචෛතසික ධර්මයන්ගේ සාමූහික කටයුත්ත තමයි දන් දීම. එතකොට ඒ දන් දීම කියන සාමූහික කටයුත්තට අමතරව මේ චිත්තචෛතසික ධර්මයන්ට වෙනම Tamanට මේ තියෙන කෘත්‍ය වෙනම තියෙනවා. දැන් වේදනාව ගත්තොත් අරමුණේ රසය විඳීම. නේද? සංඥාව ගත්තොත් අරමුණේ
අනිත් අරමුණු වලින් වෙන් කර හඳුනා ගන්න ආකාරය ගැනීම. එතකොට මෙන්න මේ තම තමන්ට අයිති කෘත්‍යයේ අනිත් චෛතසික වලට වඩා වේගවත් වෙන්න ගියොත් එහෙම නැත්නම් වේගය අඩු වෙන්න ගියොත් අර සාමූහික කෘත්‍යයට බාධාවක් ඒක හරියට කරන්න බෑ. ඒ නිසා මේ తත්‍ර මජ්ජත්තා කියන චෛතසිකයෙන් කෙරෙන්නේ තමන් එකට පහළ වෙන චිත්ත චෛතසිකයන් ධර්මයන්ගේ තම තමන්ගේ කෘත්‍යයේදී වේගය සම කරනවා. වේග සමත්වයක් ඇති කරනවා. වේගය අඩු වැඩි වෙන්න නොදී වේග සමත්වය ඇති කරනවා. එතකොට මේ සාමූහිකව කරන කෘත්‍ය නිසියාකාරව සිද්ධ වෙනවා. නිසියාකාරව සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ තවත් ආකාරයකට මේ తත්‍ර මජ්ජත්තතාවය පැහැදිලි කරනවා. දැන් මෙතනදී ඒක සඳහන් වෙලා නැහැ. තවත් ආකාරයකට ඒක පැහැදිලි කරනවා. එතනදී පැහැදිලි කරන්නේ මේ අරමුණ සම්බන්ධයෙන් චිත්තචෛසික සහජාත එකට උපදින චිත්තචෛසික ධර්මයන් මධ්‍යස්ථ කරවන ස්වરૂපයටත් తත්‍ර මජ්ජත්තතාවය කියලා කියනවා. අරමුණ සම්බන්ධයෙන් පහළ වෙන තමන් එක්ක පහළ වෙන චිත්තචෛසික ධර්මයන් මධ්‍යස්ථ කරවන ස්වરૂපය තත්ත්ව මජ්ජත්තතාවය කියලා කියනවා. එතකොට දැන් ඇත්තටම අපි දැන් උපේක්ෂාව කියලා කියන්නේ මෙන්න මේ తත්‍ර මජ්ජත්තතාවයට තමයි. උපේක්ෂාව. දැන් අපි සතර බ්‍රහ්ම විහරණ වලදී බලන්න මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. එතකොට එතන උපේක්ෂාව කියලා අදහස් කරන්නේ මෙන්න මේ తත්‍ර මජ්ජත්තතා කියන චෛතසිකයට. නැත්නම් මේකේ දියුණු අවස්ථාවට. එතන උපේක්ෂාව කියලා අදහස් කරන්නේ මේ සත්‍යයන් කෙරෙහි මැදිහත් වෙනවා. නැත්නම් මධ්‍යස්ථ භාවය ඇති කර ගන්නවා. දැන් සත්‍යෝ සුවපත් වේවා කියලා කිව්වට අනිත් අයගේ කීමට සුවපත් වීමක් නැහැ. දුකටපත් වේවා කිව්වට දුකටපත් වෙන්නේ නැහැ. තමන්ගේ කර්මානුරූපීව තමයි ඒක සිද්ධ වෙන්නේ. අන්න එහෙම හිතලා සත්‍යය කෙරෙහි මධ්‍යස්ථ වෙනවා. එතකොට අන්නේ මධ්‍යස්ථ වීම වශයෙන් පහළ වෙන්නේ බලවත් වෙන්නේ මේ తත්‍ර මජ්ජත්තතා කියන චෛතසිකේ. ඒකයි කියන්නේ අරමුණ සම්බන්ධයෙන් එතකොට මේ తත්‍ර මජ්ජත්තතා කියන චෛතසිකේ අරමුණේ මැදිහත් වීම වශයෙන් පහළ වෙනකොට සෙසු සිත සහ චෛතසික ධර්මත් අරමුණේ මධ්‍යස්ථ කරනවා. මැදිහත් කරනවා. අන්න එතකොට తත්‍ර මජ්ජත්තතාවය අපිට ආකාර දෙකකින් පැහැදිලි කරන්න පුළුවන්. සහජාත සෙසු චිත්තචෛතසික ධර්මයන්ගේ වේග සමත්වය ඇති කරන ස්වરૂපයටත් කියනවා తත්‍ර මජ්ජත්තතාවය කියලා. ඒ වගේම තමයි අරමුණ සම්බන්ධයෙන් තමා එක්ක පහළ වෙන සෙසු චිත්තචෛතසික ධර්මයන් අරමුණ සම්බන්ධයෙන් මධ්‍යස්ථ කරන ස්වરૂපයටත් తත්‍ර මජ්ජත්තතාවය කියලා කියනවා. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන්නේ කාය පස්සාදී චිත්ත පස්සාදී ආදී චෛතසික. කියන්න මේ ටික. අවසරයි. කාය පස්සද්දි, කාය පස්සද්දි, චිත්ත පස්සද්දි. කාය පස්සද්දි යන මෙහි කාය යන යයි කියනුයේ චෛතසිකයන්ටය. චිත්ත පස්සද්දි යන මෙහි චිත්තයයි කියනුයේ ශෝභන චිත්තයන්ටය. චෛතසිකයන්ගේ සංසුම් බව කාය පස්සද්දි නම් වේ. චිත්තයාගේ සංසුම් බව චිත්ත පස්සද්දි නම් වේ. මේ ධර්ම දෙක චිත්ත චෛතසිකයන් නොසන්සුන් කරන ඖදත්‍යාදී ක්ලේශයන්ට විපක්ෂ ධර්ම දෙකකි. කාය ලහුතා, චිත්ත ලහුතා. චෛතසිකයන්ගේ සැහැල්ලු බව කාය ලහුතා නම් වේ. සිතෙහි සැහැල්ලු බව චිත්ත ලහුතා නම් වේ. මේ චෛතසික දෙක රෝගියෙකුගේ ශරීරය මෙන් චිත්ත චෛතසික බර බවට පැමිණවීමෙන් දුබල කරන තීන මිද්ධාදී විරුද්ධ ධර්ම දෙකකි. තීන මිද්ධාදීන්ට විරුද්ධ ධර්ම දෙකකි.
කියන්නේ. කාය මුදුතා, චිත්ත මුදුතා. චෛතසිකයන්ගේ මොළොක් බව කාය මුදුතා නම් වේ. සිතෙහි මොළොක් බව චිත්ත මුදුතා නම් වේ. මේ චෛතසික දෙක චිත්ත චෛතසිකයන් තද බවට, දලදඬු බවට පත් කරන දෘෂ්ටි මානාදී ක්ලේශයන්ට විරුද්ධ ධර්ම දෙකකි. කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා. චෛතසිකයන්ගේ කර්මඤ්ඤ භාවය කාය කම්මඤ්ඤතා නම් වේ. සිතෙහි කර්මඤ්ඤ භාවය චිත්ත කම්මඤ්ඤතා නම් වේ. කර්මඤ්ඤතාව යනු ඕනෑම සියුම් කර්මාන්තයකට රත්රන් ඔරොත්තු දෙන්නාක් මෙන් කුශල ක්‍රියාවට ඔරොත්තු දෙන බවය. මේ චෛතසික දෙක චිත්ත චෛතසිකයන් ක්‍රියාවට අයෝග්‍ය කරන ක්ලේශයන්ට ප්‍රතිපක්ෂය. කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා. චෛතසිකයන්ගේ ඒ ක්‍රියා විශේෂෙහි හුරු බව කාය පාගුඤ්ඤතා නම් වේ. සිතෙහි හුරු බව චිත්ත පාගුඤ්ඤතා නම් වේ. මේ චෛතසික දෙක චිත්ත චෛතසිකයන් ගිලන් බවට පමුණුවන, දුබල බවට පමුණුවන අශ්‍රද්ධාදී ක්ලේශයන්ට විපක්ෂය. කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා. චෛතසිකයන්ගේ ඍජු බව, ඇද නැති බව කායුජ්ජුකතා නම් වේ. සිත්හි ඍජු බව චිත්තුජ්ජුකතා නම් වේ. මේ ධර්ම දෙක මායා සාඨේයාදියට විපක්ෂය. මේ චෛතසික 19 විශේෂයන්ව සියලුම ශෝබන සිත්වල යෙදෙන බැවින් සෝබන සාධාරණ නම් වෙති. හොඳයි. ඊට පස්සේ තියෙනවා චෛතසික කිහිපයක්ම ශෝබන සාධාරණ චෛතසික. එතකොට කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. මේ දෙක එකටම දක්වලා තියෙන්නේ. මොකද දෙකම පහළ වෙන්නේ එකටමයි. එතකොට මෙතන කාය පස්සද්ධි කියනකොට මේ කාය කියලා අදහස් කරන්නේ ශෝබන චෛතසික වලට. ශෝබන සිතේ පහළ වෙන චෛතසික වලට. මොකද දැන් මේ කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියලා කියන්නේ ශෝබන මේ සාධාරණ චෛතසික. එතකොට මේවා පහළ වෙන්නේ ශෝබන සිත්වල. එතකොට මෙතනදි මේ කාය කියලා අදහස් කරන්නේ ශෝබන සිතේ පහළ වෙන සෙසු චෛතසික. ඊට පස්සේ මෙතන චිත්ත කියලා අදහස් කරන්නේ ශෝබන සිත. ඒක හොඳින් මතක තියාගන්න ඕනි. එතකොට මෙතනදී කාය පස්සද්ධි කියලා කියන්නේ චෛතසිකයන්ගේ සංසුම් බව කියලා කියනවා. චෛතසිකයන්ගේ සංසුම් බව කාය පස්සද්ධි නම් වේ කියලා. නැත්නම් තවත් ක්‍රමයකින් කියනවා නම් මෙතන මේ අදහස් කරන්නේ චෛතසිකයන් සංසුම් බවට පත් කරන චෛතසිකේ තමයි කාය පස්සද්ධි කියලා කියන්නේ. චෛතසිකයන් සෙසු සහජාත කියලා කියන්නේ තමන් එකට උපදින සෙසු චෛතසිකයන් මේ සංසිඳවන තන් සංසුම් බවට පත් කරන චෛතසිකයට කියනවා කාය පස්සද්ධිය කියලා. ඊට පස්සේ චිත්ත පස්සද්ධිය කියලා කියන්නේ ඒ සෝබන සිත සංසුන් කරන සංසිඳවන චෛතසිකයට කියනවා එතන චිත්ත පස්සද්ධිය කියලා. නැත්නම් අපි පැහැදිලි කරන්නේ සිතේ සංසුන් බව චිත්ත පස්සද්ධියයි කියලා. එහෙම කියන්නේ ඒ චෛතසිකේ හඳුන්වන ක්‍රමේ. ඒක තේරෙන්නේ සිතේ සංසුන් බව කියනකොට. නමුත් සිතේ සංසුන් බව, ශෝබන සිතේ සංසුන් බව ඇති කරන්නේ මෙන්න මේ චිත්ත පස්සද්ධිය කියන චෛතසිකය. ඒ නිසා සිතේ සංසුන් බව චිත්ත පස්සද්ධියයි කියලා කියනවා. එතකොට මේ චෛතසික දෙක ඔය සිත නොසන්සුන් කරන මේ උද්ධච්චාදී ක්ලේශයන්ට විරුද්ධයි. සිත නොසන්සුන් කරන්නේ උද්ධච්චාදී මේ අකුසල් ධර්මනි, නැත්නම් අකුසල චෛතසිකනි. එතකොට ඒවට ප්‍රතිපක්ෂයි. ඒ නිසා මේ
අපි ගත්තොත් ශෝබන සිත සහ චෛතසික බොහොම සංසුන්. දැන් උද්දච්චය පහළ වෙනකොට ඒ සිත හරියට අර තැවෙන ස්වරූපේ නේද? මේ ස්වරූපේ තියෙනවා. මොකද හිත කැළඹිලා. හිත සංසුන් නැහැ. හිතේ දාහේ. එතකොට නමුත් මේ චෛතසික දෙක ඒ උද්දච්චයට ප්‍රතිපක්ෂයි විරුද්ධයි. එතකොට සෝබන සිතේ යෙදෙන චෛතසිකයන් සංසුන් කරනවා. ඒ වගේම සිත සංසුන් කරනවා. සෝබන චිත්ත චෛතසික ධර්මයන් සංසුන් කරන සංසිඳවන ධර්මයන්ට තමයි මේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි කියලා කියන්නේ. එතකොට දැන් මේ කියන ස්වરૂපේ මේ සංසිඳුණු ස්වરૂපේ සමහරෙකුට වැඩිපුර දැනෙනවා කුසල් කරනකොට. සමහරෙකුට එහෙම වැඩිපුර දැනීමක් නැහැ. ඒ අයගේ ධර්ම දුර්වලයි. මේ චෛතසික බොහොම දුර්වලව පහළ වෙන්නේ. සමහරෙකුට සමහර වෙලාවට බලවත්ව පහළ වෙනවා, සමහර වෙලාවට දුර්වලව පහළ වෙන්නේ. එතකොට මේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි يعني චෛතසිකයන්ගේ සංසුන් බව, සිතේ සංසුන් බව කියන මේ ධර්මයන් දුර්වල තැනත්තාට කුසල් කරන්න යනකොට හරියට අර මාළුවා ගොඩට දාපු මාළුවා වගේ ඒකේ සැපයක් නැහැ. කුසලේ පහසුවක් නැහැ. කුසලේ මේ සැපයක් නැහැ. හැබැයි බලවත් කෙනාට මේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි බලවත් කෙනාට මේ හරියට අර දියට දාපු මාළුවා වගේ කුසලේ බොහොම සැපවත්. කුසලේ බොහොම සැපවත්. ඉතින් සමහරුන්ට මේ ධර්ම බොහොම මේ දුර්වලයි. පහළ වෙනවා කුසාසිතේ, හැබැයි දුර්වලයි. සමහරුන්ට ප්‍රകൃතියෙම ඔය හිත විසිරෙන ගති, උද්දච්ච ආදී ගති තියෙන අයට කුසල් කරන්න ගියත් මේ ධර්මයන් බොහොම දුර්වලව තමයි පහළ වෙන්නේ. ඉතින් කෙටියෙන්ම දැනගන්න තියෙන්නේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි කියනකොට ශෝබන චෛතසිකයන් සංසිඳවන සංසුන් කරන චෛතසිකයට කියනවා කාය පස්සද්දි කියලා. ශෝබන සිත සංසුන් කරන සංසිඳවන ධර්මයට කියනවා චිත්ත පස්සද්දි කියලා. ඊට පස්සේ කාය ලහුතා චිත්ත ලහුතා. චෛතසිකයන්ගේ සැහැල්ලු බව කාය ලහුතා නම් වේ. දැන් මෙතන ඉඳලා ඉදිරියට කාය උජ්ජකතා චිත්ත උජ්ජකතා දක්වා කියන චෛතසිකවලදී මතක තියාගන්න කාය කියලා අදහස් කරන්නේ ශෝබන චෛතසික. ශෝබන සිතේ යෙදෙන චෛතසික. ඊට පස්සේ එතන චිත්ත කියලා අදහස් කරනකොට ශෝබන සිත ගැනයි මේ කියන්නේ කියන එක හොඳට මතකේ තියාගන්න ඕනේ. චෛතසිකයන්ගේ සැහැල්ලු බව කාය ලහුතා නම් වේ කියලා කියනවා. එතකොට මේ ශෝබන චෛතසිකයන්ගේ සැහැල්ලු බව කාය ලහුතා නැත්නම් ඒ සැහැල්ලු බව ඇති කරන ධර්මයට කියනවා චෛතසිකයට කාය ලහුතා වේ කියලා. ඊට පස්සේ මේ සිතෙහි සැහැල්ලු බව චිත්ත ලහුතා නම් වේ. ශෝබන සිතේ සැහැල්ලු බව නැත්නම් ශෝබන සිත සැහැල්ලුවට පත් කරන ධර්මයට කියනවා චිත්ත ලහුතා වේ කියලා. මේ චෛතසික දෙක රෝගියෙකුගේ ශරීරයෙන් චිත්ත චෛතසික බර බවට පැමිණවීමෙන් දුබල කරන තීන මිද්ධාදීන්ට විරුද්ධ ධර්ම දෙකකි. ඒතකොට තීන මිද්ද කියන මේ චෛතසිකයන්ට ක්ලේශයන්ට විරුද්ධ ධර්ම දෙකක් තමයි මේ කාය ලහුතා සහ චිත්ත ලහුතා වේ කියලා කියන්නේ. ඒතකොට චෛතසිකයන්ගේ මේ සැහැල්ලු බව, සිතේ සැහැල්ලු බව කාය ලහුතා චිත්ත ලහුතා කියලා කියනවා. ඇත්තටම ගත්තහම මේ චෛතසික කියලා සිත චෛතසික කියලා කියන්නේ මේ ද්‍රව්‍ය නෙවෙයි. ඒ නිසා ඒවල බර බවක් හෝ සැහැල්ලු බවක් හෝ අපි හිතන විදිහේ බර බවක් සැහැල්ලු බවක් ඒවට නැහැ. හැබැයි බර බවක් මේ සැහැල්ලු බවක් කියන යම් ස්වરૂපයක් ඒවල තියෙනවා. අපි හිතන තරමේ බර බව සැහැල්ලු බව නෙවෙයි මේ කියන්නේ. ඇත්තටම මේ චිත්තචෛතසිකයන් බර බවට පත් කරන්නේ, දුබල බවට පත් කරන්නේ විශේෂයෙන්ම මේ තීන මිද්දාදී කෙලෙස්. තීන මිද්දාදී පහළ වෙනකොට චිත්තචෛතසිකයෝ දුර්වල බවට, බර බවට පත් වෙනවා.
එතකොට මෙතන විශේෂයෙන්ම මේ බර බව කියලා අදහස් කරන්නේ මේ දුර්වල බව කියන එක. දුර්වල බව නිසා තමයි බර බව ඇති වෙන්නේ. දැන් රෝගියෙකුට රෝගයක් වළඳුනාට පස්සේ කියනවා මගේ ශරීරය දැන් බරයි වෙනදාට වඩා කියලා. ඇත්තටම බර කියලා අදහස් කරන්නේ ශරීරය දුර්වලයි. ඒකට බරට තමයි තේරෙන්නේ ඇඟ. පහසුවෙන් අර වෙනදාට වගේ හොඳට ශරීරයෙන් ක්‍රියා කරන්න බෑ. ඉතින් මේ වගේ මේ චිත්තචෛසික ධර්මයෝ දුබල කරන බර බවට පත් කරන ධර්ම වලට තමයි තීන මිද්ද කියලා කියන්නේ. එතකොට මේ කාය ලහුතා චිත්ත ලහුතා කියන දෙක තීන මිද්දාදීන්ට විරුද්ධයි. විරුද්ධ ධර්ම දෙකක්. එතකොට සිත දුබල බවට පත් කරන බර බවට පත් කරන මේ තීන මිද්දාදීන්ට ප්‍රතිපක්ෂ ධර්ම කාය ලහුතා චිත්ත ලහුතා මේ දෙකෙන් කරන්නේ අර චෛතසිකයන්ගේ සහ සිත සැහැල්ලු කරලා ඒ කර්මයට නැත්නම් ඒ කුසල කර්මයේ ශූරත්වය ඇති කරනවා. පහසුවෙන් කරන්න පුළුවන් ගතිය ඇති කරනවා. දැන් මේ සැහැල්ලු ගතිය අපිට ඔය කුසල් කරනකොට හොඳට දැනෙනවා. ඒ කියන්නේ කුසලේ පහසුවෙන් යනවා. කුසලේ ශූරත්වය ඇති වෙනවා. අන්න එතකොට තේරෙනවා හිත බොහොම සැහැල්ලුයි කියලා. ඒකට මේ සිතේ සහ චෛතසිකයන්ගේ සැහැල්ලු භාවය ඇති කරන ධර්ම වලට තමයි මේ කාය ලහුතා චිත්ත ලහුතා කියලා කියන්නේ. එතකොට සමහරුන්ට මේ කාය ලහුතා චිත්ත ලහුතා කුසලයේදී පහළ වෙනවා. කුසල් සිතේදී හැබැයි දුර්වලයි. එතකොට ඒ අයට හරියට කුසල් කරනකොට දැනෙන්නේ මේ බරක් අරන් යන කෙනෙක් වගේ. බරක් ඔසවගෙන යනවා වගේ. එතකොට ඉක්මනට වෙහෙසටපත් වෙනවා. කුසලයේ මිහිරි නැහැ. ප්‍රകൃතියෙම තීන මිද්දාදී තියෙන පිරිස කුසල් කරන්න ගියත් ඒ අයට මේ කාය ලහුතා චිත්ත ලහුතා බලවත් පහළ වෙන්නේ නැහැ. බලවත් පහළ වෙනකොට කුසල් විශේෂයි කුසල් ක්‍රියා විශේෂයි හොඳින් හිත පවතිනවා. හොඳයි. ඊට පස්සේ කාය මුදුතා චිත්ත මුදුතා. එතකොට කාය මුදුතා චිත්ත මුදුතා කියනකොට තන චෛතසිකයන්ගේ මොළොක් බව කාය මුදුතා නම් වේ. සිතේ මොළොක් බව චිත්ත මුදුතා නම් වේ. එතකොට චෛතසිකයන්ගේ මොළොක් බව කියලා කියන්නේ මේ ශෝබන චෛතසිකයන්ගේ. මේ චෛතසිකයත් එක්ක පහළ වෙන ශෝබන චෛතසිකයන්ගේ මොළොක් බව. නැත්තම් ඒ චෛතසිකයන් මොළොක් බවට පත් කරන ධර්මයට කියනවා කාය මුදුතා කියලා. ඊට චිත්ත මුදුතා කියලා කියන්නේ ශෝබන සිතේ මොළොක් බව නැත්නම් ශෝබන සිත මොළොක් බවට පත් කරන ධර්මයට කියනවා චිත්ත මුදුතාවේ කියලා. එතකොට මේ චෛතසික දෙක ඔය චිත්ත චෛතසිකයන් තද බවට දලදඩු බවට පත් කරන දෘෂ්ටිමාන ආදී ක්ලේශයන්ට විරුද්ධයි කියලා කියනවා. දැන් මාන්නීය දෘෂ්ටිය පහළ වෙනකොට මේ චිත්ත චෛතසිකයන් තද බවට පත් වෙනවා. අපි කියන්නේ දලදඩු බවට පත් වෙනවා. දැන් මාන්නීය දෘෂ්ටියේ තියෙන පුජ්‍යලයකගේ චිත්ත ස්වરૂපේ බාහිරින් බලනකොටත් හොඳට තේරෙනවා. ඇයි? පූජනීය තැනකට ගියත් වන්දනා කරන්න ලේසියකට නැවෙන්නේ. සෙරෙප්පු දෙක ගලවන්න ගියත් ගලවන්න ලේසියකට කියන්නේ පහසුවෙන් ගලවන්න බොහොම අමාරුයි. හරියට අර මේ කළුවර ලීයක් නවනවා වගේ. හරි අමාරුයි. එතකොට මේ දෘෂ්ටි මාන ආදී තියෙන පුජ්‍යලයන්ගේ ඒ සිතේ තියෙනවා ඒ කෙලෙස් එක්ක යෙදෙන සිත බොහොම තදයි. එතකොට නමුත් මේ කාය මුදුතා චිත්ත මුදුතා කියන චෛසික ධර්ම ඒ දෘෂ්ටි මාන ආදියට විරුද්ධයි. ඒ නිසා මේ ශෝබන චිත්ත චෛසික ධර්මයන් මොළොක් බවට පත් කරනවා. මොළොක් බවට පත් කරනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ දෘෂ්ටිමාන ආදී මේ ඔය තියෙන පුජ්‍යලයන් ගත්තාම කුසල් කරන්න යනකොට තේරෙනවා ඒ කුසල් විශේෂයි බොහොම අමාරුවෙන් තමයි හිත පවතින්නේ. කුසල විශේෂ හිත බොහොම අමාරුවෙන් පවතින්නේ.
හරියට කුසල් විශේෂයේදී හිත අර නවන්න අමාරු ලීයක් වගේ. නැමුවත් අමාරුවෙන් ආයෙත් නැවතේ තිබු තත්ත්වෙටමපත් වෙනවා. ඒ නිසා වහාම කුසලෙන් අයින් වෙනවා. කුසලෙන් අයින් වෙනවා. එතකොට මේ ධර්මයන් බලවත් කෙනාට කාය මුදුතා චිත්ත මුදුතා බලවත් කෙනාට කුසල් ධර්ම විශේෂයි බොහෝම පහසුවෙන් යන්න පුළුවන්. එක කුසලයක් කියනකොට තව කුසලයක් කරන්න පුළුවන්. මේ විදිහට පහසුවෙන් කුසල් ධර්ම විශේෂ හිත පවත්වන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා. චෛතසිකයන්ගේ කර්මඤ්ඤ භාවයේ කාය කම්මඤ්ඤතා නම් වේ. සිතේ කර්මඤ්ඤ භාවයේ චිත්ත කම්මඤ්ඤතා නම් වේ. එතකොට චෛතසිකයන්ගේ ශෝබන චෛතසිකයන්ගේ කර්මඤ්ඤ බව කාය කම්මඤ්ඤතා කියලා කියනවා. ඊළඟට ශෝබන සිතේ කර්මඤ්ඤ බවට කියනවා චිත්ත කම්මඤ්ඤතාවය කියලා. එතකොට මෙතනදී මේ කම්මඤ්ඤතාවේ කර්මඤ්ඤ බව කියලා පැහැදිලි කරන්නේ යෝග්‍ය බව කියන අර්ථයෙන්. දැන් අපි ගත්තොත් පිරිසුදු රත්තරන් ඕනම කර්මයකට සියුම් කර්මයකට යෝග්‍යයි. සියුම් කර්මයකට යොදන්න පුළුවන්. එතකොට දැන් ඒ වගේ මේ සිතත් කුසල කර්මයට යෝග්‍ය කරවන කුසල කර්මයේ මනාව පවත්වන කුසල් කර්මයේ මනාව මේ තබන ධර්මයන්ට තමයි මේ කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කියලා කියන්නේ. එතකොට විශේෂයෙන්ම මේ කාමච්ඡන්දාදී කෙලෙස් ධර්ම නිසා තමයි මේ සිතේ කර්මඤ්ඤ බව නැති. දැන් අපි ගත්තොත් අකුසල සිතේ කාමච්ඡන්දාදී යෙදෙනකොට ඒක කුසලයට යෝග්‍ය නැහැ. කුසල කර්මයට යෝග්‍ය නැහැ. කුසල කර්මයට සුදුසු නැහැ. කුසල් කර්මයේ මනාව පවත්වන්න බෑ. කුසල් කර්මයේ මනාව තබන්න බෑ චිත්තචෛසිකය. කුසලෙන් ඉවත් වෙනවා. ඒකට ඒ කියන්නේ කර්මඤ්ඤ ස්වરૂපේ නැහැ. දැන් අපි මැටි පිටක් ගත්තා. ඒක ඒ මැටි පිට බොහොම කර්මඤ්ඤයි. ඒ කියන්නේ ඕනම දෙයක් හදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ කුසල් කර්ම විශේෂෙහි ශෝබන චිත්තචෛසික ධර්මයන් කර්මඤ්ඤ බවට පත් කරන, යෝග බවට පත් කරන, කුසලේ මනාව පැවැත්විය හැකි බවට පත් කරන ධර්මයන්ට තමයි කියන්නේ කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා කියලා. එතකොට සමහරෙකුට මේ කම්මඤ්ඤතා, කාය කම්මඤ්ඤතා ආදී බොහොම දුර්වලයි හිතේ. එතකොට ඒ අයට ඔය කාමච්ඡන්ද ආදී වැඩි. එතකොට ඒ අය කුසලයක් කරන්න ගියත් අර ධර්ම දුර්වලයි. එතකොට ඒ අයගේ සිත කුසල් විශේෂ හරියට අර 10 ටිකක් අරගෙන තමන්ගේ පැත්තට එන හුළඟට විසි කරනවා වගේ. නැවත ඉස්සරහට යන්නේ නැතුව ආපස්සට එනවා. ඒ වගේ කුසල් විශේෂෙහිදී හිත පසුබහිනවා. ඉදිරියට යන්නේ නැහැ. හැබැයි කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා බලවත් පහළ වෙන පුජ්‍යලයන්ගේ හිත මේ කුසල් ධර්ම විශේෂෙහි මනාව ඉදිරියට යන හරියට තමන්ගේ පැත්තට එන හුළඟට ඒ පැත්තට ගලක් විසි කරනවා වගේ. හුළඟ කපාගෙන ගල ඉස්සරහට යනවා. ඒ වගේ කුසල් විශේෂෙහි මනාව හිත පවතිනවා. එතකොට කාය කම්මඤ්ඤතා ආදී මේ අඩු පිරිසට මේ කුසලයේ මිහිරි නැහැ. කුසලයක් කරත් ඉක්මනින් කුසලෙන් අයින් වෙනවා. ඒ කුසල් විශේෂයි හොඳට යෝග්‍ය හිතේ යෝග්‍ය බව අඩුයි. ඒ දිගට පවත්වන්න තියෙන මේ පහසුව අඩුයි. හොඳයි. ඊට පස්සේ කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා. චෛතසිකයන්ගේ ඒ ක්‍රියා විශේෂයි හුරු බව කාය පාගුඤ්ඤතා නම් වේ. සිතෙහි හුරු බව චිත්ත පාගුඤ්ඤතා නම් වේ. මේ චෛතසික දෙක චිත්ත චෛතසිකයන් ගිලම් බවට පමුණවන දුබල බවට පමුණවන අෂ්ටාධාදී ක්ලේශයන්ට විපක්ෂයි කියලා කියනවා. එතකොට චෛතසිකයන්ගේ ඒ ක්‍රියා විශේෂයි හුරු බව කාය පාගුඤ්ඤතාවය කියලා කියනවා. නැත්තම් ඒ කුසල් ක්‍රියා විශේෂයි ශෝබන චෛතසිකයන්ගේ හුරු බව ප්‍රගුණ බව
කාය පාගුඤ්ඤතාවය. එහෙම නැත්නම් කුසල් ක්‍රියා විශේෂෙහි ශෝබන චෛතසිකයන්ගේ ප්‍රගුණ බව නැත්නම් හුරු බවට පත් කරන ප්‍රගුණ බවට පත් කරන ධර්මයට කියනවා කාය පාගුඤ්ඤතාවය කියලා. චිත්ත පාගුඤ්ඤතාවය කියලා කියන්නේ කුසල් ධර්ම විශේෂෙහි සිතේ ප්‍රගුණ බව නැත්නම් සිතේ හුරු බව. එහෙමත් නැත්නම් අපි කියනවා කුසල් ක්‍රියා විශේෂෙහි සිතේ ප්‍රගුණ බව ඇති කරන හුරු බව ඇති කරන ධර්මයට චිත්ත පාගුඤ්ඤතාවය කියලා. එතකොට මේ අෂ්ටාධාදී කෙලෙස් වලට විරුද්ධයි කියනවා. අෂ්ටාධාදී කියලා එතන විශේෂයෙන්ම කියන්නේ විචිකිච්ඡාදිය. මේ විචිකිච්ඡාදී කෙලෙස් වලට විරුද්ධ ධර්ම දෙකක් තමයි මේ කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කියලා කියන්නේ. එතකොට අර කුසල විශේෂෙහි කුසල් කර්මවලදී චිත්තචෛතසික ධර්මයන් ඒ කුසල් විශේෂෙහි හුරු බවට පත් කරන නැත්නම් අනාගන්තුක බවට පත් කරන ප්‍රගුණ බවට පත් කරන ධර්ම දෙක තමයි මේ කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා. දැන් ඒ කුසල් විශේෂෙහි කුසල ධර්ම විශේෂෙහි හුරු නැති වෙනකොට මේ හිතේ නුහුරු බව තියෙනකොට ඒ වෙලාව හරියට කොහොමද අර පීනන්න දන්නේ නැති කෙනෙක් ගැඹුරු වතුරට බැස්සා වගේ. මොකද වෙන්නේ ඉක්මනටම මේ ඉස්සරහට යන්න බෑ වෙහෙසටපත් වෙනවා. අන්න එතකොට මේ විචිකිච්ඡාදී කෙලෙස් වලින් කරන්නේ කෙලෙස් වල බලපෑම නිසා කුසල් විශේෂෙහිදී කුසල කර්ම පැත්තට හිත නැඹුරු වෙනකොට මේ හිතේ නුහුරු බවක් ඇති කරනවා. අප්‍රගුණ බවක් ඒ සම්බන්ධයෙන් ඇති කරනවා. නමුත් මේ කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කියන ධර්ම සිතේ යෙදෙනකොට අන්නර කුසලයට හුරු බවක් හරියට පීනන්න දන්න කෙනෙක් ගැඹුරු වතුරට බැස්සා වගේ. ඒ තැනත්තා ඉස්සරහට හොඳට පීනගෙන යනවා. අන්න හුරු බව. එතකොට ඒ කුසල විශේෂ සිතේ චෛතසිකයන්ගේ ප්‍රගුණ බව හුරු බව අනාගන්තුක බව ඇති කරන ධර්ම වලට තමයි කියන්නේ මේ කාය පාගුඤ්ඤතා සහ චිත්ත පාගුඤ්ඤතා කියලා. එතකොට මේ ප්‍රගුණ බව තියෙනකොට කුසල් කිරීමට හරිම පහසුයි. හිතට මේ කුසලයේ කියන එක ආගන්තුක නැහැ. හොඳට හුරුයි. ඒ හුරු බව මේ චෛතසික වලින් හොඳට ඇති කරනවා. එතකොට මේවා දුර්වල තැනත්තා හරියට අර පීනන්න දන්නේ නැති කෙනෙක් වතුරට බැස්සා වගේ ඉක්මනට වෙහෙසටපත් වෙනවා. දැන් සමහර කුසල් කරන්න ගියත් මේ ටික වෙලාවක් යනකොටම වෙහෙසටපත් වෙනවා. ඒ කුසල විශේෂ හිත හොඳින් යන්නේ නැහැ, පවතින්නේ නැහැ. ඒ නිසා නිරන්තරයෙන්ම කුසලෙන් අයින් වෙන්නම තමයි බලන්නේ. දැන් බණක් ඇහුවත් ඒ බණ අහන වෙලාවේදී ඉන්නවා. බණ අහගෙන නමුත් ඉවර වෙනකොටම ගිහිල්ලා ඔන්න වෙන දෙයක් හිත ඇලෙන දෙයකට යනවා. එතකොට මේ විදිහට අර කුසලයට නුහුරු ගතිය මේ විචිකිච්ඡාදී මේ කෙලෙස් වලින් කරන්නේ ඒ ස්වરૂප තියෙන කෙනාට මේ කුසලයේ හුරු නැහැ. කුසලයට හුරු ගතිය ඇති වෙන්න දෙන්නේ නැහැ මේ විචිකිච්ඡාදී. හොඳයි. ඊට පස්සේ කායුජ්ජකතා චිත්තුජ්ජකතා. චෛතසිකයන්ගේ ඍජු බව ඇද නැති බව කායුජ්ජකතා. සිත්හි ඍජු බව චිත්තුජ්ජකතා නම් වේ. ශෝබන චෛතසිකයන්ගේ ඇද නැති බව ඍජු බව කායුජ්ජකතා කියලා කියනවා. නැත්නම් ශෝබන චෛතසිකයන් ඍජු බවට ඇද නැති බවට පත් කරන චෛතසිකයට ධර්මයට කියනවා කායුජ්ජකතා කියලා. ඊට පස්සේ ශෝබන සිත ඍජු බවට ඇද නැති බවට පත් කරන ධර්මයට කියනවා චිත්තුජ්ජකතා. එහෙම නැත්නම් ශෝබන සිතේ ඍජු බවට කියනවා චිත්තුජ්ජකතා කියලා. එතකොට සාමාන්‍යයෙන් මේ කායුජ්ජකතා චිත්තුජ්ජකතා කියන චෛතසික ඔය මායා සාඨය කියන කෙලෙස් වලට විරුද්ධයි කියනවා. මායා සාඨය. මේ මායා සාඨය කියන මේ කෙලෙස් නිසා තමයි සිත මේ ඇද බවට පත් කරන්නේ.
වක් බවට පත් කරන්නේ අපිරිසුදු බවට පත් කරන්නේ. එතකොට දැන් මායාව කියලා කියනකොට තමන්ගේ තියෙන මේ වැරදි කරපු වැරදි කරන වැරදි තමන්ගේ නුගුණ වහලා රවට්ටන ගතියට තමයි මායාව කියලා කියන්නේ. ඇති වැරදි මේ ඇති නුගුණ වහලා කරපු වැරදි වහලා රවට්ටන ගතියට මායාව කියනවා. සාඨේය කියලා කියන්නේ මොකද්ද? මේ නැති ಗುಣ පෙන්නලා රවට්ටන ගතියට. නැති ಗುಣ පෙන්නලා රවට්ටන ගතියට කියනවා සාඨේය කියලා. කපටිකම. එතකොට මේ මායා සාඨේය කියන මේ කෙලෙස් ඇති වෙනකොට හිත ඍජු නැහැ. හිත ඇදයි. ඒ ඇද ස්වરૂපෙන් තියෙන්නේ. දැන් එබඳු ගති තියෙන පුජ්‍යලිය දිහා බලනකොට ඒගොල්ලෝ කෙලින් බලන්නේ සමහරවිට. ඒ ශරීරයේ ඒ සිතේ තියෙන ඇද බව නැත්නම් අපිරිසුදු බව බාහිරිනුත් ශරීරිනුත් පේනවා. පැත්තකින් බලන්නේ, කෙලින් බලන්නේ. අන්න එහෙම ස්වરૂප තියෙනවා. එතකොට ඒ කෙලෙස් යෙදෙන සිත් ඍජු නැහැ. ඇදයි. ඇද කියන්නේ අපි කියන මේ ඇද නෙවෙයි ඍජු නැහැ කියන එක. එතකොට මේ ශෝබන සිත සහ ඒ සිතේ යෙදෙන චෛතසික සම්බන්ධයෙන් අපි සලකනකොට මේ මායා සාඨේ ආදී ධර්ම ඒවල යෙදෙන්නේ නැහැ. ඒවා කුසල් පැත්තේ වනේ. ඒකට ශෝබන චෛතසිකයන්ගේ අර ඍජු බව මේ සිතේ ඍජු බව හොඳින් තියෙනවා. ඒ චිත්තචෛතසිකයන්ගේ ඍජු බව ඇද නැති බව ඇති කරන්නේ මේ කායුජ්ජකතා චිත්තුජ්ජකතා කියන චෛතසික ධර්ම වලින්. ඒකට කුසල විශේෂෙහි මේ සිතේ ඍජු බව චෛතසිකයන්ගේ ඍජු බව මෙන්න මේ චෛතසිකයන් දෙකෙන් ඇති කරනවා. හොඳයි. එතකොට අපි ඒ චෛතසික ටිකත් පැහැදිලි කරගත්තා. ඊට පස්සේ පැහැදිලි කරනවා මේ චෛතසික 19 විශේෂයක් නැතුව සියලුම ශෝබන සිත්වල යෙදෙන බැවින් ශෝබන සාධාරණ නම් වෙති. මේ අපි දැන්ට කතා කරපු මේ ශ්‍රද්ධාවෙන් ඉඳලා කතා කරපු මේ චෛතසික 19 චිත්තුජ්ජ කතාවේට දක්වා කතා කරපු චෛතසික 19 විශේෂයක් නැතුව සියලුම ශෝබන සිත්වල යෙදෙනවා. කෙටි ක්‍රමයෙන් නම් 59ක් වුණු ශෝබන සිත්වල දීර්ඝ ක්‍රමයෙන් නම් 91ක් වුණු ශෝබන සිත්වල වෙනසක් නැතුව යෙදෙනවා. ඉතින් ඒ නිසා තමයි ශෝබන සාධාරණ කියලා මේවට කියන්නේ. හොඳයි. එහෙමනම් අපි අදට අභිධර්ම පාඩම මෙතකින් හමාර කරනවා. ඊළඟට අපිට තියෙන අසාධාරණ ශෝබන චෛතසික 6. අපි ඊළඟ දවසේදී ඒ ටික පැහැදිලි කරගමු. හොඳයි, මේ පාඩමට අදාළව අපි ප්‍රශ්න කීපයක් සකස් කරලා තියෙනවා. ප්‍රශ්න වලටත් උත්තර ලියන්න. එතකොට අපි ඊළඟ දවසේදී සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නය ශෝබන රාශියට අයත් චෛතසික කොපමණද? ඒවා ලියා දක්වන්න. 2. ශෝබන සාධාරණ චෛතසික කොපමණද? ඒවාට නම යෙදී ඇත්තේ කුමක් නිසාද? 3 එක ශෝබන සාධාරණ චෛතසික එක එකක් පැහැදිලි කරන්න. 4. කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි යනාදීන්ගේ ඇති කාය චිත්ත යන පදවල අදහස පැහැදිලි කරන්න. හොඳයි. ඒ ප්‍රශ්න 4ට උත්තර ලියන්න. අපි ඊළඟට බලමු පාලි පාඩම. අපි ගිය සතියේ දුන්න වාක්‍ය පාලි වාක්‍ය කිහිපයක් සිංහලට පරිවර්තනය කරන්න අපි බලමු ඒවා. ලියපු ටික ළඟට ගන්න තමයි. පළවෙනි ප්‍රශ්නේ බලන්න. හීයෝ මයිහං මිත්තස්ස දාසෝ අම්හාකං ගේහං ආගන්තා භත්තම් පචි. පචිත්වා සෝ අම්හාකං භත්තානි අදදි. අත මයම් මංචේ නිසීදිත්වා භත්තානි බුංජිත්වා තත්ත ඒව තොහකං සයිම්හ. හීයෝ ඊයේ මයිහං මිත්තස්ස දාසෝ මගේ මිතුරාගේ දාසයා. අම්හාකං ගේහං ආගන්ත්වා අපගේ ගෙදරට අවුත්. භත්තම් පචි බතක් පිසුවේය. පචිත්වා පිස නැත්තම් උයා.
සෝ ඔහු එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් හෙතම කියලාත්. අම්හාකම් භත්තානි අදදි අපට බත් දුන්නේය. අත ඉක්බෙති. කියන්නේ ඊට පස්සේ මයන් අපි මංචේ නිසීදිත්වා ඇඳෙහි හිඳ භත්තානි භුංජිත්වා බත් අනුභව කොට තත්ත ඒව එහිම එහිම කියලා කියන්නේ ඇඳෙහිම කියන අර්ථේ. තෝකං ටිකක් සයිම්හ නිදාගත්තෙමු. 2 කස්සකෝ අජ්ජ පාතෝ ඒව කෙත්තං ගන්ත්වා තෝකං තත්ත ඨත්වා පච්චහ වරාහං දිස්වා තං ගහෙත්වා ඉද ආගච්චි. කස්සකෝ ගොවියා අජ්ජ අද පාතෝ ඒව උදෑසනම කෙත්තං ගන්ත්වා කෙතට ගොස් කියන්නේ කුඹුරට ගොස් තෝකං තත්ත ඨත්වා ටිකක් එහි සිට පච්චා පසුව වරාහන් දිස්වා ඌරෙකු දැක තං ඌ නැත්නම් ඒ ඌරා ගහෙත්වා අල්ලාගෙන ඉද ආගච්චි මෙහි ආවේය. හොඳයි ඊළඟ එක. තුම්හේ හීයෝ විහාරං ගන්ත්වා මනුස්සානම් පුප්පහානි අදදිත්ත. තුම්හේ නුඹලා හීයෝ ඊයේ විහාරං ගන්ත්වා විහාරයට ගොස් මනුස්සානම් මිනිසුන්ට පුප්පානි අදදිත්ත මල් දුන්නහු. කියන්නේ මල් දුන්නා කියන එක. 4 අහං විහාරං ගන්ත්වා සංඝස්ස පීඨේසු න නිසීදින්. අහම් මම විහාරං ගන්ත්වා විහාරයට ගොස් සංඝස්ස පීඨේසු සංඝයාගේ පුටුවල න නිසීදින් නොහුන්නෙමි. කියන්නේ ඉඳගත්තේ නැහැ කියන එක. 5 කම්මකාරා අම්හාකං වානරේ දදින්සු. කම්මකාරා කම්කරුවෝ අම්හාකං අපට වානරේ වඳුරන් දදින්සු දුන්හ. 6 ත්වං ඒකදා වනං ගන්ත්වා වනස්ස සමන්තා අචරෝ. ත්වං නුඹ ඒකදා එක් කලෙක වනං ගන්ත්වා වනයේට ගොස් නැත්නම් කැලේට ගොස් වනස්ස සමන්තා වනේ හාත්පස නැත්නම් කැලේ හාත්පස අචරෝ හැසිරුනේහි. එනේ හැසිරුණා. 7 අහම් මයිහම් පුත්තස්ස හත්තස්මා කොද්දකම් පාසානං ගන්හින්. අහම් මම මයිහම් පුත්තස්ස මගේ පුත්‍රයාගේ හත්තස්මා අතින් පංචමී විභක්තිය අතින් කොද්දකම් පාසානං කුඩා ගලක් ගන්හින් ගත්තෙමි. 8 මයං හීයෝ දාසේහි සද්ධින් ගාමස්ස සමන්තා අචරිම්හා. මයං අපි හීයෝ ඊයේ දාසේහි සද්ධින් දාසයන් සමග ගාමස්ස සමන්තා ගමේ හාත්පස අචරිම්හා හැසිරුනෙමු. හොඳයි ඊළඟට අපි ක්‍රියාපද අතීත ක්‍රියාපද කීපයක් දුන්න වර්ණන්වන්න. පළවෙනි එක යාචි. කියන්නේ ඉල්ලුවේය කියන අර්ථය. බලන්න තේරුම Tamanට බලා ගන්න පුළුවන්. යාචි අයාචි යාචී අයාචි බහුවචන අයාචින්සු යාචින්සු අයාචුන් යාචුන් මජ්ජිම පුරුෂේ අයාචෝ යාචෝ අයාචිත්ත යාචිත්ත අයාචින් යාචින් අයාචිම්හ යාචිම්හ අයාචිම්හා යාචිම්හා. ඊට පස්සේ පහරි කියන්නේ ගැසුවේය කියන එක පහර දුන්නේය කියන එක. අපහරි පහරි අපහරි පහරි අපහරින්සු පහරින්සු අපහරුම් පහරුම් අපහරෝ පහරෝ අපහරිත්ත පහරිත්ත අපහරින් පහරින් අපහරිම්හ පහරිම්හ අපහරිම්හා පහරිම්හා. ඊට පස්සේ හරි කියන්නේ ගෙන ගියේ කියන අර්ථයේ ක්‍රියාපදේ. අහරි හරි අහරි හරි අහරින්සු හරින්සු අහරුම් හරුම් අහරෝ හරෝ අහරිත්ත හරිත්ත අහරින් හරින් අහරිම්හ හරිම්හ අහරිම්හා හරිම්හා. ඊට පස්සේ කහදි කෑවේය කියන අර්ථයේ ක්‍රියාව. අකහදි කහදි අකහදී කහදී අකහදින්සු කහදින්සු අකහදුම් කහදුම්
අකහදෝ කහදෝ අකහදිත්ත කහදිත්ත අකහදින් කහදින් අකහදිම්හ කහදිම්හ අකහදිම්හා කහදිම්හා. ඊට පස්සේ දහවි දිව්වේය අදහවි දහවි අදහවී දහවි අදහවින්සු දහවින්සු අදහවුන් දහවුන් අදහවෝ දහවෝ අදහවිත්ත දහවිත්ත අදහවින් දහවින් අදහවිම්හ දහවිම්හ අදහවිම්හා දහවිම්හා. ඊට පස්සේ කරි කලේය කියන අර්ථය ගෙන දෙන ක්‍රියාව අකරි කරි අකරී කරී අකරින්සු කරින්සු අකරුන් කරුන් අකරෝ කරෝ අකරිත්ත කරිත්ත අකරින් කරින් අකරිම්හ කරිම්හ අකරිම්හා කරිම්හා. ඊට පස්සේ කිනි يعني මිලට ගත්තේ කියන අර්ථයේ ක්‍රියාව අකිනි කිනි අකිනී කිනි අකිනින්සු කිනින්සු අකිනුන් කිනුන් අකිනෝ කිනෝ අකිනිත්ත කිනිත්ත අකිනින් කිනින් අකනිම් අකිනිම්හ කිනිම්හ අකිනිම්හා කිනිම්හා. ඊට පස්සේ අභ්‍යාසයක් තියෙනවා. පහත දී ඇති පාලි වාක්‍ය සිංහලට නගන්න. හීයෝ සායන් යාචකෝ මම සන්තිකං ආගන්ත්වා වීහින් යාචි යාචී කියලා දීර්ඝයි. ඊළඟට 2 චෝරා කම්මකාරේහි සද්ධින් තේසං හත්තේහි ගෝණං අපහරුං චෝරා හීයෝ බහුපාලස්ස නිදින් හරින්සු. 4 අහං අජ්ජ පාතෝ ඒව නගරං ගන්ත්වා පූවේ අකහදින්. 5 හීයෝ සායන් අම්හාකං අස්සාච ගෝනාච සුනකහාච අජාච වරාහාච මිගේහි සද්ධින් මග්ගෙහි දහවින්සු. 6 තුම්හේ නගරං ගන්ත්වා මංචේ කිනිත්ත. 7 යදා බුද්ධෝ අම්හාකං තුම්හේ ඉදම්මා කරිත්ත ඉති අභාසී තදා මයන් තන්න අකරිම්හා. 8 පුබ්බේ ත්වං සීහස්මා බහයිත්වා මග්ගේ තිරියන් දහවෝ. හොඳයි මේ ටිකත් සිංහලට පරිවර්තනය කරන්න ඕනි. මේ වාක්‍යවල අමාරු වචන නැත්නම් අමුතු වචන කිහිපයක් තියෙනවා. ඒවා දක්වලා තියෙනවා මෙතන. යාචකෝ යාචකයා ඉදං මෙය සන්තිකං සමීපේට තං එය එහෙම නැත්නම් ඒක තේසං කියන්නේ ඔවුන්ගේ කියන අර්ථය. අභාසි කීවේය නිදින් නිධානය පුබ්බේ පෙර පූවේ කැවුම් මා කරිත්ත නොකරව්. මේ ටිකත් යොදලා ඒ පරිවර්තනය කරන්න. ඊට පස්සේ අපි අද සාමාන්‍ය වාක්‍යයක් පාලි වාක්‍යයක අන්තර්ගතය පැහැදිලි කරනවා. සාමාන්‍ය සරලම වාක්‍යයක් ගත්තොත් එතන පුරුෂෝ රුක්ඛං චින්දති. ඒ අර්ථය පුරුෂයා ගස කපයි කියන එක. දැන් මේකෙදී මේ පුරිසෝ කියලා කියන්නේ මේ වාක්‍යයේ කතෘ නැත්නම් කැපීමේ ක්‍රියාව කරන්නා නිසා කතෘ කියලා කියනවා පුරිසෝ කියන පදයට. එතකොට මේවට අපි කියනවා මේ වාක්‍යයට කතෘකාරක වාක්‍ය කියලා. එතකොට මේ කතෘකාරක වාක්‍යයේදී කතෘ පදේ අපි යොදන්නේ පඨමහා විභක්තියෙන් ඒක වචනෙන් හෝ බහුවචනෙන්. එතකොට බලන්න පුරිසෝ කියන පදේ දීලා තියෙන්නේ පඨමා විභක්ති ඒක වචනේ. මතක තියාගන්න. එතකොට කැපීමේ ක්‍රියාව කරන්නා නිසා මේ වාක්‍යයේ පුරිසෝ කියන එකට කතෘ කියලා කියනවා. ඒ වගේම සෑම වාක්‍යයකම ක්‍රියාව කරන්නට කියනවා කතෘ කියලා. ඊට පස්සේ රුක්ඛං යන්නේ කැපීම ලබන බැවින් කර්මේ නම් වේ. එතකොට මේ කැපීමට යටත් වෙන්නේ මොකද්ද? ගස. ඒක තමයි කැපීම ලබන දේ. අන්න ඒකට අපි කියනවා වාක්‍ය කර්මය කියලා. ඒතර කර්ම පදේ නිරන්තරයෙන්ම යොදන්නේ මේ කතෘකාරක වාක්‍යවලදී ဒုတိ ය විභක්තියෙන්. අපි ඒකට කියනවා කර්ම විභක්තිය කියලා. ඒතර ဒုတိ ය ඒක වචනේ හෝ බහුවචනේ ඒ ක්‍රියාවට ගැලපෙන විදිහට යොදන්න පුළුවන්. ඊට පස්සේ මේ වාක්‍ය චින්දති කියන එක තමයි ක්‍රියාව. කියන්නේ කිරීම හඟවන පදේ ක්‍රියාව.
එතකොට දැන් පැහැදිලි කර්තෘ කර්මයේ ක්‍රියාව. ඒකට තව තව අපිට විභක්ති පද දාලා තව මේ වාක්‍ය දික් කරන්න පුළුවන්. කෙටිම වාක්‍යයක් ගත්තොත් මෙන්න මේ විදිහට කර්තෘ කර්මයේ ක්‍රියාව. සමහර ක්‍රියාපද තියෙනවා කර්මයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කර්මයක් ගන්නෙ නැහැ. ඒවට අපි කියනවා අකර්මක ධාතු නැත්නම් අකර්මක ක්‍රියා කියලා. දැන් ඔය තිට්ඨති සිටි කියන එක පුරිසෝ තිට්ඨති කියලා යෙදෙනවා. කර්මයක් අවශ්‍ය නැහැ. නමුත් චින්දති ඔය වගේ ක්‍රියාවට පචති මේ ක්‍රියාවලට කර්මයක් අවශ්‍යයි. ඒකට කර්මයේ යොදන්නේ අපි ဒုတိ ය විභක්තියෙන් එක වචන වෙන්න පුළුවන්, බහු වචන වෙන්න පුළුවන්. ඒ වාක්‍යයට සුදුසු පරිදි යොදා ගන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපි දීලා තියෙනවා කර්තෘ සහ ක්‍රියාව දෙක යොදපු වාක්‍ය. මෙන්න මේ වාක්‍ය 8ට කර්ම පද යොදන්න ඕනේ. නැත්නම් කර්මයේ යොදලා වාක්‍ය සම්පූර්ණ කරන්න ඕනේ. ඒකට මතක තියාගන්න කර්මයේ එන්නේ ද්විතියාවෙන්. ඒක වචනයක් හෝ බහු වචනයක් යොදන්න පුළුවන් වාක්‍යයට ගැලපෙන විදිහට. ඒකට තමන් ඒක බලලා මේ ගැලපෙන විදිහට මේ වාක්‍යවල හිස්තැන් පුරවන්න. හොඳයි. එතකොට පළවෙනි වාක්‍ය බලන්න පුරිසෝ ගච්ඡති. සීහා මාරින්ති. තුන්වෙනි එක දාසා ආහරಂತಿ. 4 පුත්තෝ උග්ගන්හාති. චෝරෝ හරති. වරාහෝ කනති. වානිජා වික්කිනන්ති. කුමාරෝ ඕලෝකේති. ඊට පස්සේ තවත් අභ්‍යාසික කොටසක් තියෙනවා. පහත දී ඇති ක්‍රියාපද පච ධාතුවෙන් අතීත කාලේ වර්ණ ගන්න. අර මුලින් වගේම වර්ණම් වඩ තියෙන චින්දි. කියන්නේ කැපුවේය කියන අර්ථය දෙන ක්‍රියාව. වික්කිනි කියන්නේ විකුණුවේය කියන අර්ථය දෙන ක්‍රියාව. භංජි කැඩුවේය. දසි දෂ්ටකලේය. ආරෝහි නැංගේය. අභවි විය ගමි ගියේය. එතකොට මේ ක්‍රියාවල මේ ආරෝහි අභවි කියන දෙකේ අයන්න මුලට තියෙනවනේ. ඒ නිසා අපි දැන් අර මුලින් වගේ මේ දැන් අපි චින්දි කියන ක්‍රියාව බලන්න වර්ණම් වෙනකොට අචින්දි චින්දි. අචින්දි චින්දි කියලා නෙන්නේ. දැන් මේකේ අයන්නක් මුලට තියෙන නිසා මේ ආරෝහි අභවි කියන එකේදී අය වැඩි වෙන්නේ නැහැ. තව අයන්නක් දාලා අපි පදයක් වැඩි කරන්නේ නැහැ. ඒතර චින්දි අචින්දි චින්දි අචින්දි චින්දි කියලා තිබුණාට මේකෙදි ආරුහි කියලා පද දෙකයි එන්නේ. ඊට පස්සේ ආරුහින්සු ආරුහුන් නැත්තම් අපි ආහාරුහුන් කියලා එහෙම නැවත අයන්නක් දාලා හදන්නේ නැහැ. එහෙම යෙදෙන්නේ නැහැ. වර නැගෙන්නේ නැහැ මේ ක්‍රියා. අබවි කියන එකත් එහෙමයි. අබවි 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 අබවින්සු අබවුන්. ඒතකොට නැවත අයන්නක් දාලා තව රූපයක් හදන්නේ නැහැ. නමුත් ඊතුරු පදවලදී අයන්න මුලට දාලා ඒ තවත් රූපයක් සකස් කරනවා නැත්නම් වර්ණංගනවා. ඒක මතකයේ තියාගෙන මේ ටිකත් ක්‍රියා ටික වර්ණංගවන්න. අපි ඊළඟ දවසේ බලමු. හොඳයි. එහෙමනම් අපි අදට නියමිත පාලි පාඩමත් මෙතකින් අපි අවසන් කරනවා. අද අපි අභිධර්ම ඉගෙන ගැනීම වශයෙන් චෛසික පැහැදිලි කර ගැනීම වශයෙන් ඒ වගේම පාලි පද කොටසක් තවත් ඉගෙන ගැනීම වශයෙන් సంతాනී කුසල් සිතිවිලි උපදවා ගන්නට යෙදුණා. මේ උපදවා ගන්නට යෙදුණු කුසල් සිතිවිලි වල ආනිසංස වශයෙන් සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. තව තවත් ධර්මයට හිත නැඹුරු කර ගන්නට ලැබේවා. ඒ සඳහා සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ අනුග්‍රහ උපකාර ලැබේවා. දිව්‍යතා මණ්ඩලයේ ආශිර්වාදේ දිව්‍යතා මණ්ඩලයේ දැහැමි ආරක්ෂාව ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ ලැබේවා. ප්‍රාර්ථනා පරිදි නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තිය හැම දිනාටම එකසේම හේතුපනිෂ්ඨ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපට මේ ධර්මයන් කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමව්පියන්ට ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලයේ ධනී ශ්‍රමයේ කැප කළ මේ වෙනකොට ගිලන් බවින් පසුවන හැම දිනාටමත් ඒ වගේම මේ වැඩසටහන මේ විකාශනය කිරීම සඳහා මේ ධර්ම දානීය දීම සඳහා
වෙහෙස මහන්සිය දරන අපේ කැලුම් මහත්මයා ප්‍රධාන සත්පුරුෂ මණ්ඩලයටත් මේ පින් ජීවිතයට ආශිර්වාදයක් වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දැනේවා පෙනේවා. මෙපින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපයටපත් වෙත්වා. බුද්ධ ශාසනය බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියන ආරාධනාවෙන් යුතුව අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මිය පරලෝක ගොස් පින් බලාපොරොත්තුෙන් පසුවන ඥාති බන්දු හිතයිෂ සෑම සියලු දෙනාටමත් මේ පින් දැනේවා පෙනේවා. මෙපින් අනුමෝදන් වෙත්වා. ඥාතිහු සැපෙන් සැපයටපත් වෙත්වා. කෙලවර නිවනින් සැනසෙත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. අප සෑම සියලු දෙනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතරඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපකාර වේවා කියන අදහස ඇති කරගෙන මා කිව්වට පසුව මේ වාක්‍යය කියමින් කවුරුත් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා සාදු සාදු සාදු. පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 28 වැනි අභිධර්ම පුහුණු පාඩමත් ඊට සමාන්තරව සිදු කෙරෙන පාලි භාෂා පුහුණුවත් තමයි මේ නිල වශයෙන් අවසන් කරවන්නට යෙදුනේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ මහා කාරුණික බුද්ධ ශාසනය පිහිට ආධාර කරගෙන සංසාර දුකින් ඈතර වීම පිණිස පාරමී පූර්ණණය කරගෙන පැමිණෙනා වූ සත්පුරුෂ ලෝකහිත සත්වයින් වෙත මහත් වූ කරුණාවෙන් පෞරාණික තේරවාදයේ වැඩපිළිවෙල තුලින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඊටාම මනවින් සරලව සුගමව අවබෝධ කරගත හැකි ආකාරයට නමුත් ධර්මයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් කිසිදු අනර්ථයක් නොවන ආකාරයෙන් කිසිදු අත්නෝමතියක් යොමු කිරීමෙන් තොරව සිදු කරන දහම් පුහුණු වැඩපිළිවෙලයි මේ පෞරාණික තේරවාදය වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල ඔස්සේ අද දිනේ මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනවශේෂ දේශනාව වූ අභිධර්ම දේශනාව අපට වටහා ගත හැකි ආකාරයෙන් පැහැදිලි කර දෙන්නට යෙදුණු අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේ නම කියනට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදස්සන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් මේ අප වෙත අනුකම්පාවෙන් වෙහෙස නොබලා මේ සිදු කරගෙන යන්නා වූ උදාාරතර ශාසනික මෙහෙවර තුලින් ජනිත කරගත්තා වූ මේ සකල විපුල කුසල සම්භාර ශක්තියත් අප විසින් මේ ධර්මයේ ඉගෙන කියාගෙන ලෝක සත්වයා වෙත ධර්මයේ බෙදා දීම තුලින් ජනිත කරගත්තා වූ සකල විපුල කුසල සම්භාර ශක්තියත් ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ පිණසම වේවායි කියමින් ප්‍රාර්ථනා කරමින් අපි බොහොම සාදර සිතින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබ අප සෑම සියලු දෙනාගේ ජීවිත වල සැනසෙල්ල පිණසම මේ උදාාර ධර්ම ශක්තිය හේතු වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ උදාාරතර සත්‍ක්‍රියාවන් සාර්ථකව සිදු කර ගන්නට අපට උපකාර අනුග්‍රහ දක්වන ශාසන ආරක්ෂක ආත්ම ආරක්ෂක හිත ආරක්ෂක ලෝකපාලක සියලු දෙවියෝද මේ උදාාරතර පින් අනුමෝදන්ව සුඛී සුවපත් භාවයටපත් වේවා. මේ සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීමට වහවහාම අප්‍රමාදී වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවම දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. අද දිනේ වැඩසටහනේ මින් අනතුරුව සිදු කරන ධර්ම සාකච්ඡාමය වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් සුපුරුදු පරිදි අපේ පෞරාණික තේරවාදය
වීඩියෝව මෙතනින් අවසන් කරන නිසාවෙන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. නිල වශයෙන් 28 වැනි පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන අවසන් කරන්නට. හොඳයි. සියලු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. අප විසින් සිදු කරන්නට යෙදුණු සියලු කුසල් ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමින් ස්වාමින් වහන්සේ විසින් ජනිත කරගත්තා වූ කුසල් අපිත් අනුමෝදන් වෙමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. අවසරයි ස්වාමීනි. හොඳයි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. ඕ මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං. සාදෝකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු. සුවපත් වේවා. සුවපත්. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක් කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමං. සුවපත් වේවා.